අයිබෝවන් මම හිතනවා ඔයගලන්ට මාව ඇහෙනවා ඇති කියලා. ඒ වගේම මම ප්‍රසන්ටේෂන් එක දාලා තිනවා පාඩම් අංක 7 දෙවන කොටස. ඒක පේනවා ඇති කියලා හිතනවා. මට ෆීඩ්බැක් එකක් දෙන්න. රයිට් ඕකේ. එහෙමනම් මම හිතන්නේ අපි පාඩම් අංක 7 දෙවන කොටස එදා පටන් ගත්තා. ඒක අපි අද ඉවර කරන්න ඕනි. ඉවර කරලා අපි යමු මූල්‍ය අර්බුද වලට. රයිට්. එතකොට මේ පාඩම් අංක 7 අපේ අරමුණ උනේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය, මූල්‍ය නියාමකයන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ භූමිකාව, මූල්‍ය ආරක්ෂණ ජාලය, ඊළඟට ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රව්‍යශීලතා පහසුකම් වැඩසටහන යන කාරණා පිළිබඳව අවබෝධය ලබා ගැනීම. එතකොට අපි කතා කරා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන්නේ මොකක්ද කියලා. අපි කිව්වා මූල්‍ය පද්ධතිය ස්ථාවරයි කියන්න නම් ඒ පද්ධතියේ සංරචක වන ප්‍රධාන සංරචක වන මූල්‍ය ආයතන. එතකොට අපි දන්නවා මූල්‍ය ආයතන තමයි ප්‍රධාන වශයෙන්ම ද්‍රව්‍යශීලතාවය ලබා දීමේදී විශාල කාර්යයක් ඉෂ්ට කරන්නේ, මූල්‍ය අතරමැදිකරණය සිදු කරන්නේ, මූල්‍ය සේවා සපයන්නේ. එතකොට මේ මූල්‍ය ආයතන ඊළඟට මූල්‍ය වෙළඳපළවල්. එතකොට අපි දන්නවා මේ මූල්‍ය වෙළඳපළවල් වල තමයි මූල්‍ය උපකරණ වෙළඳාම සිදු වෙන්නේ. මූල්‍ය උපකරණ වෙළඳාම හරහා හිඟ ඒකකවල සිට හිඟ ඒකකවලට අතිරික්ත ඒකකවල සිට මුදල් ගමන් කිරීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ඒ වගේම මූල්‍ය උපකරණ සඳහා ද්‍රව්‍යශීලතාවය සකස් වෙනවා. ඒ වගේම පුද්ගලයන්ට තමන්ගේ ප්‍රාග්ධන අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අවස්ථාව සැලසෙනවා. එතකොට මේ මූල්‍ය වෙළඳපළවල්. එතකොට මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල් ඊළඟට එදිනෙදා ගණනදුරු කිරීම සඳහා වැදගත් වන ගෙවීම් හා පියවීම් පද්ධති. අපි දන්නවා ගෙවීම් හා පියවීම් පද්ධති නිසා තමයි අපි එදිනෙදා ගෙවීම් සිදු කරන්නේ, ගණනදුරු සිදු කරන්නට හැකියාව ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ගෙවීම් හා පියවීම් පද්ධති අර්බුදයකින් තොරව අඛණ්ඩව ස්ථාවරව පවත්වාගෙන යාමට හැකියවීම. එහෙමනම් ස්ථාවර මූල්‍ය පද්ධතියක් තුළ මූල්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වය, මූල්‍ය වෙළඳපළවල් වල ක්‍රියාකාරීත්වය, ගෙවීම් හා පියවීම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව බිඳ වැටීමකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යාමට හැකි වෙන්නට ඕනේ. එතකොට ස්ථායීතාවය කියලා අපි හඳුන්වන්නේ ඒ අනුව මූල්‍ය ක්‍රමය පුරා පැතිර යන බිඳ වැටීමකින් තොරව. එතකොට අපි කිව්වා මේ පැතිර යන බිඳ වැටීම කියන එක විශේෂ වචනයක් කියලා. අපි කිව්වා මූල්‍ය ආයතනයක් අද බිඳ වැටිලා මූල්‍ය වෙළඳපොළක පොඩි බිඳ වැටීමක් වෙලා ඒක වෙන තැනකට පැතිර යන්නේ නැතුව ඒක తాවකාලික හෝ ඒට පමණක් අදාළ එකක් නම් අපිට ඒක මේ මූල්‍ය පද්ධතියේ අස්ථායීතාවයක් කියන්න බෑ. ඒකේ අදාළ ආයතනයේ ප්‍රශ්නයක්. එහෙම නැත්නම් අදාළ වෙළඳපොලේ ඇති වූ ගැටලුවක් කියලා අපිට හඳුන්වන්නට පුළුවන්. නමුත් යම්කිසි වෙලාවක යම් මූල්‍ය ආයතනයක හෝ මූල්‍ය වෙළඳපොලක ඇතිවන්නා වූ ප්‍රශ්නයක්, එහෙම නැත්නම් මූල්‍ය අඩිතල පහසුකම් තුල ඇතිවන්නා වූ යම්කිසි බිඳ වැටීමක් මූල්‍ය ශේෂ්ත්‍රය පුරා පැතිර යාමක් ඇති වුණොත්, උදාහරණයක් ලෙස අපි හිතමු කොටස් වෙළඳපොළ බිඳ වැටීමක් සිදු වෙනවා. ඒ බිඳ වැටීම මූල්‍ය ආයතන වලට බලපාලා මූල්‍ය ආයතන වල බිඳ වැටීමක් සිදු වෙනවා. ඒතර කොටස් වෙළඳපොළ බිඳ වැටීම නිසා මුදල් වෙළඳපොළ, ණය වෙළඳපොළ, සුරකුම්පත් වෙළඳපොළට බලපෑම් ඇති වෙනවා. බැංකු, මුදල් සමාගම්, අනික් මූල්‍ය ආයතන වලට බලපෑම් ඇති වෙනවා. ඒ හරහා අනිකුත් සියලුම වෙළඳපොළවල් සහ මූල්‍ය ආයතන ගැටලුවට ලක් වෙනවා. ගෙවීම් හා පියවීම් පද්ධතිය කම්පනයට ලක් වෙනවා. මේ ආදී වශයෙන් මේ එක වෙළඳපොළක බිඳ වැටීමක් පැතිර යනවා නම් සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය පුරා අපි කියනවා මේ වගේ අවස්ථාවක ඔන්න අස්ථායීතාවයක් ඇති වෙනවයි කියලා. right? එතකොට අස්ථායීතාවය කියලා කියන්නේ මේ එක මූල්‍ය ආයතනයක් බිඳ වැටීමක් හෝ එක තැනක ඇති වෙන පොඩි ගැටලුවක් එහෙම දෙයක් නෙමෙයි. සමස්ත මූල්‍ය ක්‍රමය පුරා පැතිර යන ආකාරයෙන් ඇති වෙන බිඳ වැටීමක්. right? එතකොට ස්ථායීතාවය තියෙනවා නම් පැතිර යන බිඳ වැටීමක් ඇති වෙන්නේ නැහැ. එහෙම පැතිර යන බිඳ වැටීමකින් තොරව ප්‍රශ්නයන්, පීඩනයන්, අසාර්ථක වීම වලින් තොරව මූල් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එතකොට මෙතනදී අපි කතා කරා දේශීය වශයෙන් කම්පන ඇති වෙනවා. උදාහරණයක් ලෙස අපි පාස්කු ප්‍රහාරය, ඒ වගේම මේ වසංගතය නිසා ඇතිවෙච්ච ගැටලු අපි හඳුනාගත්තා.
දේශීය වශයෙන් නැති වූ ආර්ථික කම්පන විදේශීය වශයෙන් කම්පන ඇති වෙනවා. උදාහරණයක් ලෙස අපි හඳුනගත්තා ලෝක මූල්‍ය අර්බුදය, ඊළඟට ආසියානු මූල්‍ය අර්බුදය වැනි මූල්‍ය අර්බුද. මේ ආකාරයට දේශීය විදේශීය වශයෙන් ඇතිවන කම්පන සාර්ථකව අවශෝෂණය කරගනිමින්, ඒකට ඒ වයින් වෙන බලපෑම අවශෝෂණය කරගනිමින්, දරා ගනිමින් බැංකු අර්බුද, බැංකු වල ඇතිවෙන්නා වූ ද්‍රව්‍යශීලතාව නිසා ඇතිවන අර්බුද, ව්‍යවහාර මුදල් අර්බුද, එක්ස්චේන්ජ් රේට් එක අධික ලෙස ඉහළ යාම කෙටි කාලයක් තුළ, ගෙවුම් ශේෂ අර්බුද වලින් තොරව ස්ථාවරව සිටීමට ඇති හැකියාව අපි හඳුනාගත්තා ස්ථායීතාවය කියලා. එතකොට මොකද්ද ස්ථායීතාවය? ඔන්න අපි දැනගත්තා මොකද්ද ස්ථායීතාවයක් කියලා කියන්නේ කියලා. එතකොට පැතිර යන බිඳ වැටීමක් කියන එක අපි හඳුනාගත්තා. යම්කිසි ආයතනයක හෝ වෙළඳපළක බිඳ වැටීමක් හේතුවෙන් මූල්‍ය ක්‍රමයේ වැදගත් තවත් ආයතන හා වෙළඳපළ රාශියක් බිඳ වැටීම අපි හඳුනාගත්තා පැතිර යන බිඳ වැටීමක් කියලා. එතකොට මේ පැතිර යන බිඳ වැටීමකදී මූල්‍ය ක්‍රමයේ එදිනෙදා සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ බිඳ වැටිලා අර්බුදයට ලක් වෙනවා. මතක තියාගන්න සෑම බිඳ වැටීමක්ම මූල්‍ය අස්ථායීතාවයක් නෙමෙයි. යම්කිසි බිඳ වැටීමක් කෙටි කාලයක් තුල මූල්‍ය ක්‍රමයේ අනික් ආයතන වෙළඳපොළවල් වලට පැතිර යනවා නම් තමයි, එවැනි අවදානමක් තියෙනවා නම් තමයි අපි කියන්නේ ඔන්න මූල්‍ය අස්ථායීතාවයක් ඇති වෙලා කියලා. ඒවල මේකට උදාහරණ අපි හඳුනගත්තා 2003 ආජන්ටිනාවේ ඇති වුණු මූල්‍ය අර්බුදය, 1997-98 කාලේ ආසියානු මූල්‍ය අර්බුදය, මේක තායිලන්තයෙන් පටන් අරගෙන නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් වලට බලපෑවා. විශේෂයෙන්ම දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය යන ආදී වශයෙන් කලාපීය අර්බුදයක් ලෙස මෙය ව්‍යාප්ත වෙලා ගියා. ඒකට 2007-13 කාලේ ඇමරිකාව සහ යුරෝපය මුල් කරගෙන ඇති වූ අර්බුදය අපි මේ හඳුනගන්නවා ලෝක මූල්‍ය අර්බුදය කියලා. ඊට පස්සේ 1994-95 කාලේ මෙක්සිකෝවේ ඇති වූ විදේශ මුදල් අර්බුදය, 2011-12 කාලේ ග්‍රීසියේ රජය බංකොලොත් වීමෙන් ඇති වූ ණය අර්බුදය, 2014 ආජන්ටිනාවේ ඇති වූ ණය අර්බුදය යනාදී වශයෙන් විවිධ මූල්‍ය අර්බුද අතීතයේ ඇතිවෙච්ච ඒවා අපිට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේවා ගැන ඔබට පුළුවන් තවදුරටත් අධ්‍යයනය කරන්නට අන්තර්ජාලය පරිශීලනය කරලා. එතකොට අපි ඊළඟට අහුවා මොකටද ස්ථාවර මූල්‍ය පද්ධතියක් ඕනේ? ස්ථාවර මූල්‍ය පද්ධතියක් ඕන වෙන්නේ තැන්පත්කරුවෝ ආයෝජකයෝ මේගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් එහෙම නැත්නම් විශ්වාසය මූල්‍ය පද්ධතිය තුළ කෙරෙහි ඇති කරන්න. රයිට්? එතකොට මේ මූල්‍ය පද්ධතිය තුළ විශ්වාසය ඇති වුණාම තමයි අපිට මේ ආයෝජකයෝ තැන්පත්කරුවෝ මේ පද්ධතියට එන්නේ. එහෙම වුණොත් තමයි අපිට කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණයක් සිදු කරන්නට පුළුවන්. එහෙම වුණොත් තමයි අපිට ඵලදායී ලෙස වෙළඳපළ නැත්නම් ආර්ථිකය වර්ධනය කිරීමට කටයුතු කරන්නට පුළුවන්. එතකොට මේ ස්ථාවර මූල්‍ය පද්ධතියක් අපිට අවශ්‍ය වෙනවා ආර්ථික කම්පනයක් ඇති වුණ විටකදී පවා ආර්ථික වර්ධනය, ජනතාවට බලපෑමක් නොවන ආකාරයෙන් තැන්පතු රැස් කිරීම, ඒවා ඵලදායී ආයෝජන වල යෙදවීම, අවදානම් කළමනාකරණය සහ ගෙවීම් පියවීම් පද්ධති අඛණ්ඩව පවත්වාගෙන යාමට. එතකොට අපි අද දකිනවා මේ වසංගතය තුල විශාල ආර්ථික කම්පනයක් ඇති වෙලා තියෙනවා. නමුත් අපගේ බැංකු පද්ධතිය සහ මූල්‍ය පද්ධතිය ඉතාමත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට අපිට හැකි වුණා මුල් කාලේ ඉඳලා. ඒතර අපි ලංකාවේ මූල්‍ය පද්ධතිය ගත්තොත් මූල්‍ය පද්ධතිය හුඟක් ස්ථාවර ශක්තිමත් ලෙස පවත්වාගෙන ගියා. ඒ පවත්වාගෙන යාම තුළ මේ ඇති වෙලා තිබෙන ආර්ථික කම්පනය දරා ගනිමින් ජනතාවට එයින් ලොකු බලපෑමක් ඇතිව නොවන ලෙස තැන්පතු රැස් කරලා ආයෝජන වල යොදවලා අවදානම කළමනාකරණය කරලා ගෙවීම් පියවීම් අඛණ්ඩව පවත්වාගෙන යාමට අපිට තාමත් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒක සුවිශේෂ වරප්‍රසාදයක්, සුවිශේෂ දෙයක් මේ ආර්ථික කම්පනය තුළ මේ පවත්වාගෙන යාම. ඒතකොට මේ ආර්ථික කම්පනය මේ ආකාරයට අවශෝෂණය කරගන්නට හැකි වෙන්නේ ඒ පවත්වාගෙන යන මනා විචක්ෂණ ක්‍රියාකාරීත්වය තුළ නියාමකයන් ඇතුළු ඒ මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. ඒකට අපි කිව්වා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය සඳහා අවශ්‍ය වන තත්ත්වයන් කීපයක් ගැන අපි කතා කරා. ඒකට අපි කිව්වා මූල්‍ය පද්ධතියට හොඳින් ස්ථාවරව ගමන් කරන්න නම්
ස්ථීර සාර්වාර්ථික වාතාවරණයක් තියෙනට ඕනි කියලා. එතකොට සමස්ත ආර්ථිකය තුල ගැටලු ඇති වෙලා තියෙන වෙලාවක මූල්‍ය පද්ධතියට අනිවාර්යෙන් බලපානවා. මොකද මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තිබෙන නිසා. එම නිසා සාර්වාර්ථික ස්ථීර එහෙම නැත්නම් ස්ථාවර සාර්වාර්ථික වාතාවරණයක් පැවතීම මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට වැදගත් වෙනවා. එතකොට එහි ඇතිවන කම්පන මූල්‍ය පද්ධතියට බලපානවා ඍජුවම. ඊට පස්සේ අපි කියව ඵලදායී නියාමන රාමුවක් තියෙන්නට ඕනි කියලා. එතකොට මේ මූල්‍ය පද්ධතියේ ශක්තිමත්ව පවත්වාගෙන යාමට නම් එහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරමින් එහි ක්‍රියාකාරීත්වය නියාමනය කරන්නට හොඳ ඵලදායී කියන්නේ ඔවුන්ට පුළුවන් වෙන්නට ඕනේ ඒ ඇතිවිය හැකි අවදානම් මුලින්ම හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා අවශ්‍ය වෙන ක්‍රියාමාර්ග ලබා ගැනීමට. ඒතකොට ඒ ගන්නා ක්‍රියාමාර්ග ඉෆෙක්ටිව් එහෙම නැත්නම් ප්‍රතිඵලදායක විය යුතුයි. එතකොට මේ ආකාරයට ඵලදායී නියාමන රාමුවක් තිබ්බොත් තමයි මේ මූල්‍ය පද්ධතියේ සහභාගීකරුවන්ගේ හැසිරීම අපිට පාලනය කරලා මේ මූල්‍ය පද්ධතියේ ශක්තිය පවත්වාගෙන යමින් මේ කම්පන වලින් ආරක්ෂා වීමට හැකි මූල්‍ය පද්ධතියක් නිර්මාණය කරන්නට පුළුවන්. ඒ නිසා ඵලදායී නියාමන රාමුවකුත් අපිට වැදගත් වෙනවා. ඊට පස්සේ අපි කිව්වා මනාව සංවිධානය වූ මූල්‍ය වෙළඳපොළක් තියෙන්නට ඕනේ. එහෙම මූල්‍ය වෙළඳපොළක් තිබුණ නැත්නම් පොඩි කම්පනයකදී පවා මේ මූල්‍ය වෙළඳපොළවල් වලට විශාල බිඳ වැටීම් සිදු වෙන්නට පුළුවන්. ඊළඟට අපි කිව්වා සුමටව ක්‍රියා කරන මූල්‍ය ආයතන තියෙන්නට ඕනේ. එතකොට හොඳ ප්‍රාග්ධනයක් තියෙන ද්‍රවශීලතාවයේ පවත්වාගෙන යා හැකි මනා ලෙස කළමනාකරණය කරන්නා වූ මූල්‍ය ආයතන තිබුණොත් ඒවට පුළුවන් මේ ඇතිවන කම්පන දරාගෙන ඒ ඇබ්සෝබ් කරගෙන එහෙම නැත්නම් අවශෝෂණය කරගෙන ඒ කම්පන මැද ඉදිරියට යන්නට. ඉතින් එහෙම නැතුව අපිට තියෙන අර්බුදකාරී මූල්‍ය ආයතන පොඩි කම්පනයකදී පවා ඒවා බිඳ වැටීමේ හැකියාව වැඩි. ඒතකොට අපි දන්නවා වර්තමානයේදී මහ බැංකුව උත්සාහ දරනවා මේ කුඩා මූල්‍ය ආයතන විශාල සංඛ්‍යාවක් වෙනුවට ශක්තිමත් ප්‍රාග්ධනය වැඩි මූල්‍ය ආයතන බිහි කරන්නට. ඒතකොට මේ ප්‍රාග්ධනය වැඩි ශක්තිමත් මූල්‍ය ආයතන mergers acquisition හරහා අත්පත් කර ගැනීම ඒකාබද්ධ වීම හරහා මේ ශක්තිමත් මූල්‍ය ආයතන බිහි කරනකොට කුඩා මූල්‍ය ආයතන වෙනුවට මේ ශක්තිමත් මූල්‍ය ආයතන වලට එහෙම නැත්නම් ප්‍රාග්ධනයේ අධික ප්‍රාග්ධනය හොඳින් තියෙන මූල්‍ය ආයතන වලට මේ කම්පන තරහා ගන්නට පුළුවන් වෙනවා. මොකද ඔවුන්ට తాවකාලිකව ඇති වෙන අලාභ පියවා ගැනීමට ඊළඟට ද්‍රවශීලතාවයේ ඇතිවන ගැටලු වලදී ඒවට මුහුණ දීමට හැකියාව තියෙන නිසා. එතකොට අපිට මනා ලෙස පාලනය වෙන සුමටව ක්‍රියා කරන මූල්‍ය ආයතන තිබෙනවා නම් එය උදව් වෙනවා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යන්නට දේශීය විදේශීය කම්පන තියෙද්දී. ඊළඟට අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා සුරක්ෂිත. මේක හරි වචනේ වැදගත් සුරක්ෂිත. ඒක සුරක්ෂිත කියලා කියන්නේ යම් අක්‍රමිකතා, ඒ වගේම වංචා සිදුවීම, ඒ වගේම පරිගණක ගත්ත සොරකම් කිරීම සහ විකෘති කිරීම මේ අනාදී වූ සියල්ලෙන්ම ආරක්ෂා වෙච්ච ගනුදෙනුකරුවන්ට විශ්වාසයෙන් යුතුව තමන්ගේ එදිනෙදා ගනුදෙනු කළ හැකි ශක්තිමත් ගෙවීම් හා යටිතල පහසුකම් පද්ධතියක්. එතකොට මේ හොඳින් ආරක්ෂා වුණු ඒ වගේම මේ අපි හිතමු පරිගණක වංචා බිඳ වැටීම් ඊළඟට අක්‍රමිකතා සිදුවීමට ඇති හැකියාව ඉතාමත් අඩු කළ විශ්වාසදායී ගෙවීම් හා යටිතල පහසුකම් පද්ධතියක් ගොඩනගන්නට පුළුවන් නම් සහ එහි කාර්යක්ෂමතාවය කියන්නේ ඒ තුල ගනුදෙනු වීමේදී වැය වෙන පිරිවැය කාලය අඩු කරන්නට පුළුවන් නම් අන්න එවැනි ශක්තිමත් සුරක්ෂිත දියුණු ගෙවීම් යටිතල පහසුකම් අපිට වැදගත් වෙනවා මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය හොඳින් පවත්වාගෙන යන්නට. ඒ වගේම මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය රැක ගන්නට. මේවා අපි කතා කරා ගිය සතියේ. right. ඒතකොට මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමට අප කළ යුතු දේවල් මොනවාද? ඒතකොට ප්‍රධාන වශයෙන් කරුණු තුනක් තියෙනවා. ප්‍රධාන වශයෙන් කරුණු තුනයි. කොහොමද ස්ථායීතාවය පවත්වාගෙන අපි මොකද කරන්නට ඕනේ? පළවෙනි දේ තමයි මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන හඳුනා ගැනීම. එතකොට මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන මොනවාද? සමස්ත පද්ධතිමය වශයෙන් බලපාන ඒවා
ඒ වගේම අපි ශුද්‍ර ලෙස ගත්තොත් විවිධ ආයතන වෙළඳ පොළවල් වලට ස්පෙસિෆික් එහෙම නැත්නම් ආවේනික වූ අවදානම් මොනවාද මේ තර්ජන මොනවාද මේවා හඳුනා ගන්නට ඕන. ඊළඟට මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන වලින් වළක්වා ගැනීම. එතකොට මේ සමස්ත මූල්‍ය පද්ධතියටම බලපාන ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර හොයන්නේ? එහෙම නැත්නම් පද්ධතිමය අවදානම් අපි කොහොමද පාලනය කරන්නේ? ඊළඟට මේ එක් මූල්‍ය ආයතන තනි තනිව ගත් විට ඔවුන්ට ඇතිවිය හැකි ගැටලු හඳුනාගෙන ඒවා කොහොමද පාලනය කරන්නේ? මේ අනුව මේ මූල්‍ය පද්ධතියට එන්න පුළුවන් තර්ජන කොහොමද වළක්වා ගන්න කියලා දෙවෙනියට අපි හිතන්නට ඕන. තුන්වෙනි එක තමයි මේ මූල්‍ය පද්ධතියට බලපාන තර්ජනවල ඇතිවන බලපෑම අවම කිරීමට ක්‍රියා කරන්නට ඕන. සෝ ඇතැම් විට අපිට මේ තර්ජන ඇතිවීම නවත්වන්නට බෑ. උදාහරණයක් ලෙස අපිට මේ පැන්ඩමික් එක නවත්තන්න බෑ. ගෝලීය වශයෙන් මූල්‍ය අර්බුදයක් ඇති වුණොත් ඒක නවත්තන්න බෑ. ත්‍රස්තවාදී ක්‍රියාකාරකමක් වුණොත් ඒක අපිට නවත්තන්නට බෑ. නමුත් මේ තුල ඇතිවන ආර්ථික කම්පනය දරා ගන්නට පුළුවන් පද්ධතියක් අපිට නිර්මාණය කරන්නට පුළුවන්. ඒ තුල ඒ පද්ධතියට මේ කම්පන යම් තාක් දුරකට දරාගෙන සිටීමට හැකියාව ලැබෙනවා. උදාහරණයක් ලෙස ඔබ ඉහළ ප්‍රාග්ධනයක් ඇති මූල්‍ය ආයතන ඇති කරොත් මේ මූල්‍ය ආයතන වලට පුළුවන් වැඩිපුර පාඩු දරාගෙන සිටින්නට. මූල්‍ය ආයතන වල ද්‍රවශීලතාවයේ ඉහළ මට්ටමක තියෙනවා නම් ඔවුන්ට පුළුවන් යම් කාලයක් තුළ ඇතිවන ද්‍රවශීලතා ගැටලු ඇබ්සෝබ් කරගන්න. එහෙම නැත්නම් අවශෝෂණය කරගෙන ඒවා දරාගෙන ඉදිරියට යන්න. ඉතින් මේ ආකාරයට මේ මූල්‍ය පද්ධතියට තර්ජන ඇති වෙන්නට පුළුවන්. එහෙම තර්ජන ඇති වුණොත් ඒ වයින් එන බලපෑම අපි අවම කරන්නේ කොහොමද? මේ ආකාරයට අපි ආකාර තුනකින් මේ ප්‍රශ්නෙට ප්‍රවිෂ්ඨ වෙනවා. පළවෙනි එක තමයි මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන හඳුනා ගන්නට ඕනේ. දෙවෙනියට එම මූල්‍ය පද්ධතියට බලපාන තර්ජන වළක්වා ගන්නේ කොහොමද කියලා අපි කතා කරන්නට ඕනේ. තුන්වෙනියට මේ තර්ජනයක් ආවම ඒකෙන් ඇතිවන බලපෑම අවම කිරීමට අපි කොහොමද ක්‍රියා කරන්න කියලා කටයුතු කරන්නට ඕනේ. එතකොට ඔන්න අපි ආවා මූල්‍ය පද්ධතිය මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වා ගැනීමේදී ශ්‍රී ලංකාවේ මහා බැංකුවේ කාර්යභාරය. ඇයි අපි මෙතෙන්ට මහා බැංකුව ගේන්නේ? අපි දන්නවා ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන අරමුණු දෙකෙන් එක අරමුණක් තමයි මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාම. එහෙමනම් මේක ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක්. එහෙනම් මේ මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා මහා බැංකුවේ කාර්යභාරය මොකක්ද? දැන් එතනට අපි එනවා. right. මම හිතනවා අපි පෞගිය සතියේ කරපු සමරියක තමයි ඔය ඉවරුනේ. එහෙමනම් අපි දැන් තියෙන්නේ මෙතන ඉඳලා ඉස්සරහට පාඩම කරගෙන යන්න. right. මම හිතන්නේ මේ මම chat එක පොඩ්ඩක් බැලුවේ ඔයගොල්ලන්ගේ මේක මේ ඔයගොල්ලෝ notes කොහෙද කියලා බලනවා. මේක ඇවිල්ලා ඔය 6 වෙනි note එක මේක පාඩම අංක 7ක් කියලා තිබුණා. ඇත්තටම 6 වෙනි පාඩම 6 වෙනි පාඩමේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස අපි ඉවර කරා. දැන් මේ දෙවෙනි කොටස තමයි ගමන් කරන්නේ. මෙලනි thank you මේ note එක දැම්මට ගන්න පුළුවන් මේ මෙලනි chat එකේ දාලා තියෙන මේ විදිහට මේ note එක retrieve කරගන්න. මම හිතන්නේ ඔයගොල්ලන්ගේ විභාගේ තාමත් ළඟකදී පැවැත්වීමට තමයි අදහස් කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු පුළුවන් නම් මේ ඉතා වේගයෙන් මේ ලෙක්චර්ස් ටික කරලා ඔයගොල්ලන්ට මේ විභාගයට උනත් ලියන්න පුළුවන් මට්ටමකට ගේන්න පුළුවන්ද කියලා. හරි ඒ නිසා මම පොඩ්ඩක් වේගයෙන් ඔබට අදාළ පාඩම් ටික කරගෙන යනවා. අපි බලමු කොහොමද කරන්න පුළුවන් කියලා මේ විභාගයට ඔබට ලියන්න පුළුවන් වෙන තරමට ඔබව ගේන්න පුළුවන්ද කියලා අපිට වැඩිපුර පාඩම් ටිකක් කරලා එක්ස්ට්‍රා ක්ලාස් එකක් හරි කරලා අපි ඒක බලලා ඔබට මේ දැනුම් දෙන්නම් කොහොමද අපි ඔබට සහයෝගය දෙන්නේ කියලා. දැන් ප්‍රශ්න මම දන්නවා දැන් පහුගිය පාඩම් කීපයකම ප්‍රශ්න තියෙනවා අපිට සාකච්ඡා කරන්න. අපි ඉස්සෙල්ලා මේ පාඩම් ටික කරගෙන ගිහිල්ලා දැන් මේ මූල්‍ය අර්බුදات ඉවරුණාට පස්සේ මම එක දවසක් අරගෙන මේ ප්‍රශ්න ටික එකපාර සාකච්ඡා කරන්නම් ඔයගොල්ලොත් එක්ක. මොකද මේ පාඩම් ටික ඉස්සෙල්ලා ඉවර කරගන්න ඕනේ. ඔබ මේ විභාගයට සූදානම් කිරීමට නම් ඉතින් අපි උත්සාහයක් දරමු කොහොම හරි ඒක කරන්න පුළුවන් නම් මේ පළවෙනි විභාගයට ටක් ගාලා
මුණ දෙන්න පුළුවන් වෙන විදිහට ඕගොල්ලන්ව සකස් කරන්න. ඉතින් ඒක උත්සාහයක් පමණයි. ඒ වුණාට ඒක කරොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද ඔබට සෑහෙන කාලයක් දැන් මේ වසංගතයත් එක්ක තියෙන ගැටලු සහගත තත්ත්වය නිසා බලමු අපි උපරිම උත්සාහයක් ගමු. right. අපි යමු අනික් පාඩමට. එතකොට මූල්‍ය පද්ධති ස්ථායීතාවය පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය කෙරෙහි තමයි අපි යන්නේ. පළවෙනි එක මුදල් කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම හා පවත්වාගෙන යාම. එතකොට අපි දන්නවා මේ ආර්ථිකයේ මූල්‍ය පද්ධතියේ පදනම වෙන්නේ මුදල්. එතකොට මූල්‍ය පද්ධතියේ පදනම වෙන්නේ මුදල් නම් මේ මුදල් වල ආර්ථික කාර්යභාරය කරගන්නට හැකියාව තියෙන්නට ඕනේ. මිනිස්සු මුදල් විශ්වාසයෙන් යුතුව පරිහරණය කරන්නට ඕනේ. එහෙමනම් මුදල් කෙරෙහි මහජන විශ්වාසය ප්‍රවර්ධනය කිරීම පවත්වාගෙන යාම සිදු විය යුතුයි. එතකොට මේ සඳහා මුදලේ අගය ආරක්ෂා කිරීම, ඒ වගේම වංචනික ලෙස නෝට්ටු මුද්‍රණය කිරීම වැළැක්වීම යනාදී වශයෙන් කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරන්නට ඕනේ. ඒ තුළ මහජනතාව විශ්වාසයෙන් මුදල් ගනුදෙනු කිරීම සඳහා විලම්බිත ගෙවුම් ක්‍රමයක් ලෙස ඒ වගේම සංචිත මොකද ද්‍රවශීල වත්කම් සන්නිධියක් ලෙස ඊළඟට ගිණුම් මේකකයක් ලෙස භාවිතා කිරීමට විශ්වාසයෙන් කටයුතු කිරීමට හැකි ලෙස අපි ක්‍රියා කරන්නට ඕන. ඊළඟට දෙවැනි කාර්යය තමයි දැන් මේ මූල්‍ය පද්ධතියේ ප්‍රධානතම සංරක්ෂකයක් තමයි මූල්‍ය ආයතන. එතකොට මේ මූල්‍ය ආයතන තමයි මහජනතාව හා ගැටෙමින් මූල්‍ය අතරමැදිකරණය සිදු කරමින් මූල්‍ය සේවා සැපයීමට කටයුතු කරන්නේ. එතකොට මේ මූල්‍ය ආයතන සමස්තයක් ලෙස සහ තනි තනිව ඒවායේ සුරක්ෂිතභාවය සහ ශක්තිමත්භාවය ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වෙනවා. හේතුව තමයි මේ මූල්‍ය ආයතන කියන එකට මේ තමන්ට ඕන විදිහට කටයුතු කරලා බිඳ වැටෙන්න ඉඩ දෙන්න බෑ. හේතුව මූල්‍ය ආයතන බිඳ වැටුනොත් ඒ තුල මහජනයාගේ විශ්වාසයට හානියක් සිදු වෙනවා මූල්‍ය ආයතන සම්බන්ධයෙන්. එහෙම වුණොත් මිනිස්සු බය වෙනවා මූල්‍ය ආයතනත් එක්ක ගනුදෙනු කරලා මේ ආර්ථිකයේ මේ කටයුතු කිරීම මූල්‍ය පද්ධතියේ කටයුතු සඳහා සහභාගී වෙන්නට. එතකොට අපි දන්නවා උදාහරණයක් ලෙස බැංකුවක් කඩාගෙන වැටුනොත් එහෙම නැත්නම් බැංකුව පැත්තකින් තියන්නකො අපි හිතමු ෆයිනෑන්ස් කම්පැනියක්. දැන් ළඟදී අපි දැක්ක ෆයිනෑන්ස් කම්පැනිස් කීපයක් කඩාගෙන වැටෙනවා. එතකොට මේකෙදි මිනිස්සු හුඟක් බය වෙනවා. එතකොට එක ෆයිනෑන්ස් කම්පැනියක් කඩන් වැටෙනකොට ඒකට බය වෙන මිනිස්සු අනික් ෆයිනෑන්ස් කම්පැනියේ තමන්ගේ තියෙන මුදලොත් විත්ඩ්‍රෝ කරන්න හදනවා. එතකොට මිනිස්සු මේ විදිහට බය වෙලා මුදල් විත්ඩ්‍රෝ කරනකොට ඒ ෆයිනෑන්ස් කම්පැනිස් වලටත් ගැටලු ඇති වෙනවා, ද්‍රවශීලතා ගැටලු. මොකද අපි දන්නවා මූල්‍ය ආයතන කිසිම එකකට එවැනි ශක්තියක් නැහැ. තමන්ගේ ගනුදෙනුකරුවෝ සියල්ලෝම ඇවිල්ලා සල්ලි ඉල්ලුවොත් ඒවා දෙන්න. ඒකට හේතුවත් අපි දන්නවා. පරිණත කාල පරිවර්තනය කරලා මේ ගත්ත ෂෝට් ටර්ම් ඇසට්ස් එහෙම නැත්නම් తాවකාලික වගකීම් දීර්ඝකාලීන වත්කම් බවට පත් කරලා තියෙනවා. ෂෝට් ටර්ම් ලයබිලිටිස්, ලොන්ග් ටර්ම් ඇසට්ස්. මේ කෙටි කාලීන සරලව කිව්වොත් කෙටි කාලීන තැන්පතු, දීර්ඝකාලීන ණය. ඒකට මේකේ එක ඇසම්පෂන් එකක් තමයි සියල්ලෝම එකවර සල්ලි ඉල්ලන්නේ නැහැ කියන එක. දැන් එහෙම යම්කිසි ප්‍රතිශතයක් පිළිබඳව අවබෝධයක් තියාගෙන ඒ අනුව උන් ගත්ත ඩිසිෂන්ස් ඔක්කොම අනිත් පැත්තේ යනවා. මේ මිනිස්සු ඔක්කොම ඇවිල්ලා එකපාර සල්ලි ඉල්ලන්න ගත්තා. එතකොට හොඳට තියෙන මූල්‍ය ආයතනයක් උනත් කඩන් වැටෙනවා. එතකොට එක මූල්‍ය ආයතනයක් කෙරෙහි ඇතිවන ගැටලුවක් සමස්ත මූල්‍ය ආයතන සියල්ලටම වක්‍රාකාරව විවිධ ලෙස බලපෑම් ඇති කරනවා. ඒ නිසා මේ හැම තනි මූල්‍ය ආයතනයක්ම ආරක්ෂා කිරීම, ශක්තිමත් කිරීම අතිශයින් වැදගත් වෙනවා මහජන විශ්වාසය පවත්වාගෙන යාම සඳහා සහ සමස්ත මූල්‍ය ආයතනවල යහපැවැත්ම සඳහා. ඉතින් ඒ නිසා මේ ශ්‍රී ලංකා මහා බැංකුව තමන් යටතේ තියෙන සියලු මූල්‍ය ආයතන දුරස්තව සහ එතෙන් පරීක්ෂණ හරහා පරීක්ෂණයට ලක් කරනවා. එතකොට ඔවුන්ට අවශ්‍ය යම් විධානයන් නියමයන් නිකුත් කරලා තියෙනවා. ඒ හරහා ඔවුන්ගේ ද්‍රවශීලතාවය, ප්‍රාග්ධනය
යම් යම් අනිකුත් කාරණා තියාගෙන විචක්ෂණ අවශ්‍යතා සපුරාගෙන යන්නට යම්කිසි පාත් එකක් රාමුවක් සකස් කරලා තියෙනවා. ඒතකොට මේ රාමුවට අනුව වැඩ කටයුතු කරනවද කියලා ඔවුන් සොයා බලනවා. මේ ආකාරයට තනි මූල්‍ය ආයතනවල සුරක්ෂිතභාවය හා ශක්තිමත්භාවය ප්‍රවර්ධනය කිරීම ඒවා අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා මහා බැංකුව විසින් සිදු කරනවා. ඒකට මේ තනි මූල්‍ය ආයතනවල අධීක්ෂණ කටයුතු කරලා ඒවට බලපාන අවදානම් හඳුනාගෙන ඒ සඳහා ක්‍රියාමාර්ග ගැනීමේදී අපි මේ කාර්යය හඳුන්වනවා ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය කියලා. ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය කියලා. අපි ගැන පස්සේ කතා කරමු ආපහු. ඒකට මූල්‍ය පද්ධතියේ තුන්වෙනි කාරණේ මූල්‍ය පද්ධතිය අවදානම් අවම කිරීම හරහා අනෙකුත් මූල්‍ය නියාමකයන් හා සහයෝගීත්වයෙන් මූල්‍ය පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසය තහවුරු කිරීම. ඒතර අපි දන්නවා මේ අපේ රටේ නියාමන පද්ධතිය ගත්තොත් ඒකට අපි කියන්නේ බහුවිධ නියාමන පද්ධතියක් කියලා. එතකොට නියාමන පද්ධති වර්ග දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් එකක් තමයි කේවල නියාමන පද්ධතිය අනිත් එක බහුවිධ නියාමන පද්ධතිය. ඒතකොට කේවල නියාමන පද්ධතියකදී සමස්ත මූල්‍ය පද්ධතියට ඉන්නේ එක නියාමකයයි. ඒතකොට එයා තමයි සියලුම මූල්‍ය ආයතන වෙළඳපොළවල් නියාමනය කරන්නේ. දැන් ලංකාව ගත්තොත් ලංකාව එහෙම නැහැ. ලංකාවේ නියාමකයන් කීප දෙනෙකු අපිට දක්වන්න ලැබෙනවා. එතකොට ලංකාවේ ප්‍රධාන නියාමකයා ලෙස අපිට දක්වන්න ලැබෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව. ඒ ශ්‍රී ලංකා මහා බැංකුව යටතේ යම් ආයතන නියාමනය වීම සිදු වෙනවා. උදාහරණයක් ලෙස බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදල් සමාගම් යනාදී වශයෙන්. ඒතර මේක කතා කරා පළවෙනිම පාඩමේ. ඔබට මේ ලිස්ට් එක මතක ඇති. ඒක මතක තියාගන්නට ඕනේ. මහා බැංකුවේ විදිහට ඉන්නවා. ඊළඟට ප්‍රාග්ධන වෙළඳපොළ ඒ වගේම ප්‍රාග්ධන වෙළඳපොළ ඊළඟට අපි කොටස් වෙළඳපොළ වගේ දේවල් ගත්තොත් ඒවා නියාමනය කරන්නට ඉන්නවා ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. ඊළඟට රක්ෂණ ක්ෂේත්‍රය අරගත්තොත් ඒ රක්ෂණ ආයතන සහ එහි ක්‍රියාකරුවන් සහභාගීකරුවන් නියාමනය කිරීමට ඉන්නවා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. රක්ෂණ නියාමන කොමිෂන් සභාව. එතකොට මේවා තමයි අපි දක්න ලැබෙන ප්‍රධාන නියාමකයෝ. ඉතින් ඊට අමතරව අපිට දක්න ලැබෙනවා සමුපකාර සංවර්ධන කොමසාරිස්වරු යනාදී වශයෙන් තවත් නියාමකයන්. එතකොට ප්‍රධාන නියාමකයන් ලෙස අපිට දක්න ලැබෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුව, ඊළඟට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ඊළඟට ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ඊට අමතරව සමුපකාර සංවර්ධන නියාමකවරුත් අපිට දක්නට ලැබෙනවා මේ බහුවිධ නියාමන පද්ධතිය තුළ. එතකොට මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක් තමයි මේ අනිකුත් නියාමකයෝ සමග සහයෝගීත්වයෙන් ඔවුන්වත් එකතු කරගෙන මේ සමස්ත මූල්‍ය පද්ධතියේ විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කිරීම. එතකොට ලීඩ් රෙගියුලේටර් එහෙම නැත්නම් ප්‍රධාන නියාමකයා ලෙස මේ අනිකුත් මූල්‍ය නියාමකයෝ එකතු කරගෙන සහයෝගයෙන් දත්ත තොරතුරු බෙදා ගනිමින් මේ සමස්ත මූල්‍ය පද්ධතිය ඒ ස්ථාවරත්වය රැක ගැනීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කරනවා. එතකොට හතරවෙනි කාර්යය අපිට පේනවා අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීම. දැන් මේකත් ඉතාමත් වැදගත් කාර්යයක් ශ්‍රී ලංකා මහා බැංකුවේ. ඒත් අපි දන්නවා යම් මූල්‍ය ආයතන අර්බුදයට ලක් වුණාම මේ මූල්‍ය ආයතන වලට ඒ తాවකාලිකව ඒ අර්බුදයෙන් ගොඩ එන්නට අවශ්‍ය වෙනවා මූල්‍ය පහසුකම්. දැන් උදාහරණයක් ලෙස අපි ගත්තොත් අපි හිතමු යම්කිසි මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටෙනවා. දැන් මේක දැකලා බය වෙන මිනිස්සු ඇවිල්ලා තවත් ඒ මූල්‍ය ආයතනයක් ඒ ළඟ තියෙන එතනින් විත්ඩ්‍රෝ කරන්න හදනවා කෑෂ්. දැන් මේක తాවකාලික බියවීමක්. දැන් මෙහෙම විත්ඩ්‍රෝ කරන්න හදද්දී ලොකු විත්ඩ්‍රෝවල්ස් ප්‍රමාණයක් එනවා. දැන් මේ කිසිම මූල්‍ය ආයතනයකට මෙහෙම ලොකු විත්ඩ්‍රෝවල් ප්‍රමාණයක් එනකොට ඒ සඳහා මුදල් තියාගෙන නැහැ. ඔන්න ඔයගොල්ලන්ට ද්‍රවශීලතා ගැටලුවක් එනවා. දැන් ද්‍රවශීලතා ගැටලුව ආපුවාම ඔවුන්ට වෙනත් මූල්‍ය ආයතන වලින් මුදල් වෙළඳපොළෙන් මුදල් රැස් කරන්න බැරි වෙනවා. බැරි වුණාම ඔවුන් කාගාවටද යන්නේ? ශ්‍රී ලංකා මහා බැංකුවට. ඒකට මහා බැංකුව වෙත ගියාම මහා බැංකුව අදාළ මූල්‍යවත්කම් අපේට තබාගෙන අවසාන ණය දෙන්නා ලෙස ඔවුන්ට ඒ අර්බුදයෙන් ගොඩ ඒමට කෙටි කාලීන ණය පහසුකම් ද්‍රවශීලතා ආධාර ලබා දෙනවා. එතකොට ඒ ණය පහසුකම් ලබාගෙන ඒ తాවකාලිකව ඇති වූ ගැටලුව
සමනය කරගත්තට පස්සේ ඕන්ට පුළුවන් ඒක නැවත ගෙවීම් කරන්න. එතකොට යම්කිසි වෙලාවක මූල්‍ය ආයතනයක් తాවකාලිකව ද්‍රවශීලතා ගැටලුවකට ලක් වුණොත් මම මෙතන සරල උදාහරණයක් ඔබට ගෙනාවේ මේ වගේ යම් අවස්ථාවන් තියෙනවා මූල්‍ය ආයතන తాවකාලිකව යම් මූල්‍ය ගැටලු ද්‍රවශීලතා ගැටලු වලට ලක් වෙනවා. right ඔවුන්ගේ කළමනාකාරීත්වයේ ඇති දුර්වලතාවය ඒ වගේම යම් ඇතිවන කම්පනයන් පදනම් කරගෙන මේ ආකාරයට මේ ද්‍රවශීලතා ගැටලු ඇති වෙන්නට පුළුවන්. මෙහෙම ද්‍රවශීලතා ගැටලුවක් ඇති වෙලා ඔවුන්ට මුදල් වෙළඳ පොලෙන් මුදල් සොයා ගැනීමට අපහසු වූ විට මහ බැංකුව වහාම මැදිහත් වෙලා මේ මුදල් ලබා දීමට කටයුතු කරන අවසාන ණය දෙන්නා ලෙස. එතකොට මේ తాවකාලික ද්‍රවශීලතා ගැටලු නිසා මූල්‍ය ආයතනයේ බිඳ වැටීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. එතකොට මේ ආකාරයට මහ බැංකුව හිටියේ නැත්නම් අවසාන ණය දෙන්නා ලෙස తాවකාලිකව ද්‍රවශීලතාවයේ සැපයීමට මොවුන්ට යන්න තැනක් නැති වෙනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ? ඔන්න ඒ ආයතනය නිකම්ම කඩන් වැටෙනවා. දැන් ඒ තුළ තව දුරටත් පද්ධතිය අස්ථායී වෙනවා. ඒ නිසා මේ යම්කිසි මූල්‍ය ආයතනයක తాවකාලික ගැටලුවකදී ඊටාම වැදගත් කාර්යයක් කරනවා මහ බැංකුව අවසාන ණය දෙන්නා ලෙස ඔවුන්ට ඒ ද්‍රවශීලතා අවශ්‍යතා සපුරනවා. එතකොට ඒ තුළ ඔවුන් මේ ගැටලුවෙන් එළියට එන්නට අවස්ථාව ලැබෙනවා. බ්‍රීදිං ස්පේස් එකක් ලැබෙනවා. ඊළඟට පස්වෙනි කාරණය බිඳ වැටෙන මූල්‍ය ආයතන තුලින් සමස්ත මූල්‍ය පද්ධතියට ආර්ථිකයට ඇතිවිය හැකි අහිතකර බලපෑම් අවම වන අයුරින් निराකරණය කිරීම. එතකොට අපි දන්නවා පසුගිය කාලේ විවිධ මූල්‍ය ආයතන බිඳ වැටීමට ලක් වුණා. මේ බිඳ වැටීමට ලක් වෙනකොට මහ බැංකුව සක්‍රියව මේ මූල්‍ය ආයතන බිඳ වැටීමේදී ඇතිවන ගැටලු කළමනාකරණය කිරීම සඳහා මැදිහත් වෙනවා. එතකොට මූල්‍ය ආයතනය යම් කිසි ආකාරයකින් අර්බුදයට ලක් වෙනකොට මේ මූල්‍ය ආයතනය බිඳ වැටෙනකොට පාඩු ලබන තැන්පත්කරුවන් අනිකුත් සහභාගීකරුවන් එහි කොටස්කරුවන් මේ සියල්ලන්ටම සාධාරණයක් ඉටුවන ආකාරයට මේ ගැටලුව විසඳන්නේ කෙසේද කියලා මැදිහත් වීම මහ බැංකුව විසින් සිදු කරනවා. එතකොට මේ ආකාරයට මැදිහත් වීම සිදු කරලා මේ මූල්‍ය ආයතනය ප්‍රථමයෙන්ම බේර ගන්නට උත්සාහ කරනවා. එහෙම බැරි වුණොත් මේ මූල්‍ය ආයතනය ඇයවර කිරීමේදී ඒට සම්බන්ධ වූ පාර්ශවයන්ට සාධාරණයක් ඉටුවන ආකාරයෙන් සිදු කිරීමට උපරිම උත්සාහයක් දැරීමට ඔවුන් මැදිහත් වෙනවා. right එතකොට ඒ වගේම අපි දන්නවා මේ මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටෙනකොට මූල්‍ය ආයතනයේ තිබෙන්නා වූ අනිකුත් සහභාගීකරුවන් සමස්ත මූල්‍ය පද්ධතිය සහ ආර්ථිකයේ සියල්ලටම බලපෑම ඇති වෙනවා. ඒතකොට මහ බැංකුවේ කාර්යය තමයි මේ මූල්‍ය ආයතනය කඩාගෙන වැටෙනකොට මේ ඇතිවන බලපෑම හැකිතාක් අවම කිරීම. එතකොට මේ මූල්‍ය ආයතන කඩා වැටෙන්නේ නොදෙන්නට වුන් මුලින්ම උත්සාහ දරනවා. යම්කිසි මූල්‍ය ආයතනයක් මේ විදිහට අර්බුදයට ලක් වෙනකොට ඒවට අවශ්‍ය උපදෙස් ලබා දීම කරනවා. ඊළඟට කළමනාකාරීත්වයට සපෝට් එකක් ඕන නම් ඒ කළමනාකාරීත්වය වෙනත් හොඳ බැංකුවකට ලබා දීලා එහෙම නැත්නම් ඒ සඳහා සහයෝගය ලබා දීලා නැවත යථා තත්ත්වයට පත් කරන්න උත්සාහ කරනවා. right එහෙම නැත්නම් මේ අපි බලනවා මේක මේ වෙනත් පාර්ශවයකට විකුණලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද කියලා. right එහෙම විදේශ හෝ දේශීය ආයෝජකයෙකුට විකිණීමට හැකියාවක් තියෙනවද? මේ ආකාරයට විවිධ ලෙස මේ මූල්‍ය ආයතනයේ කඩා වැටිලා සමස්ත ආර්ථිකයට මූල්‍ය පද්ධතියට ඇතිවන බලපෑම අවම කරන්නට පුළුවන් උපරිමය මහ බැංකුව විසින් සිදු කරනවා මැදිහත් වෙලා. ඒක කරන්නට ප්‍රධාන හේතුව තමයි මේ මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටෙනකොට වෙන බලපෑම තුළ මූල්‍ය පද්ධති ස්ථායීතාවයට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් සහ මහජන විශ්වාසයට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නිසා. එතකොට මූල්‍ය වෙළඳපළ යටිතල පහසුකම් නියාමනය හා අධීක්ෂණය. එතකොට අපි දන්නවා මූල්‍ය වෙළඳපළ යටිතල පහසුකම් යටතේ අපිට ප්‍රධාන වශයෙන් එනවා ගෙවීම හා පියවීම පද්ධතිය. එතකොට මේ ගෙවීම හා පියවීම පද්ධතියේ ප්‍රධාන පද්ධතිමය වශයෙන් වැදගත් RTGS ලංකා සැටල්මන්ට් සිස්ටම් ඍජුව මහ බැංකුවේ අධීක්ෂණයට යටත් වෙනවා. ඒ වගේම අනිකුත් ගෙවීම් පද්ධති මහ බැංකුව ලංකා ක්‍රියා ආයතනය හරහා මේ නියාමනය කිරීමට සහ ඉම්ප්‍රූව් කිරීමට කටයුතු කරනවා. එතකොට මේ සමස්ත මූල්‍ය වෙළඳපළ යටිතල පහසුකම් අධීක්ෂණය නියාමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ
ප්‍රධාන කාර්යයක් වෙනවා. ඒ තුල මේ මූල්‍ය වෙළඳපොලේ ප්‍රධාන සංරක්ෂකයක් වන මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් යටතේ එන ගෙවීම හා පියවීම පද්ධති රැක ගැනීම එම නැත්නම් ඒ ක්‍රියාකාරීත්වය අඛණ්ඩව සිදු කරගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් මේ වගේම පියවර ගැනීම සිදු වෙනවා. අර විනාඩියක් දෙන්න. එක්සෑම් එකේ ක්ලෝසින් ඩේට් එක මට හම්බුණා. ක්ලෝසින් ඩේට් එක වෙන්නේ අගෝස්තු 15 2021 අගෝස්තු 15. එතකොට මේ 2021 අගෝස්තු 15ට ඉස්සෙල්ලා ඔබ එක්සෑම් එකට ඇප්ලයි කරන්නට ඕනේ. මේ එක්සෑම් එක ප්ලෑන් කරලා තියෙන්නේ ඔක්තෝබර් 2021 තියන්න. එතකොට ඔක්තෝබර් 2021 තියෙන එක්සෑම් එකට ලියන්න නම් අගෝස්තු 15 වෙනකොට ඕගොල්ලෝ ඇප්ලයි කරන්නට ඕනේ. හරි. එතකොට දැන් මේතනදී අපිට පොඩි අපේ ෂෙඩියුල් එකේ හැටියට ටිකක් ක්ලාසස් 3-4ක් ඉස්සරහට ගේන්න වෙනවා. එතකොට අපි උත්සාහ කරනවා ඒ සඳහා වීක් ඩේස් වල හවසක වගේ වීක් ඩේස් වල හවසක වගේ ක්ලාසස් තියලා ඒ ටික කවර් කරන්න. හරිද? එහෙම තමයි අපි උත්සාහ දරන්නේ. මොකද මෙහෙම අපි මේ හුඟක් උත්සාහ දරන්නේ ඕගොල්ලන්ට උදව් කරන්න. අපි පහුව වෙනකන් ඉඳලා ඊළඟ එක්සෑම් එක ලියන්න ගියොත් ඒක තවත් පරක්කු වෙනවා. ඒ වගේම අපි දන්නවා ඊළඟ එක්සෑම් එකට යන්න ගිහිල්ලා යම් කිසි ගැටලුවක් වෙලා කල් ගියොත් ඕගොල්ලන්ට ආයි සෑහෙන කාලයක් බලන් ඉන්න එක්සෑම් එක ලියන්න. ඒ නිසා අපි උත්සාහ කරනවා ඕගොල්ලන්ට මේ අවස්ථාව ලබා දෙන්න. මේ ඔක්තෝබර් මාසේ තියෙන එක්සෑම් එකට ලියන්න. ඒ සඳහා අවශ්‍ය එක්ස්ට්‍රා ක්ලාසස් මම ෂෙඩියුල් කරලා ඔයගලන්ට කියන්නම්. ඔෆිස් එක හරහා දැනුම් දෙන්න. එහෙම කරලා අපි කොහොම හරි මේ ඔක්තෝබර් මාසේ තියෙන එකට ලියන්න උත්සාහ කරමු. හරි? චතුරේ ටයිම් ටේබල් එක නම් මට හම්බුන්නේ නැහැ. මට හම්බුනේ ප්‍රධාන වශයෙන්ම ඔයගලගේ එක්සෑම් ක්ලෝසින් ඩේට් එක. මොකද මේ ක්ලෝසින් ඩේට් එක ඔයගොල්ලෝ ඇප්ලයි කරේ නැත්නම් ඔයගලන්ට මේ ඔක්තෝබර් එකට ලියන්න වෙන්නේ නැහැ. හරි? ඒක නිසා දැම්මම හොඳට හිතලා බලලා ඇප්ලයි කරන්න අගෝස්තු මාසේ 15ට ඉස්සෙල්ලා. සර්වේ එක ගැන බය වෙන්න එපා. ඔයගලන්ට විභාගෙට පාස් වෙන්න අවශ්‍ය සියලු දැනුම මට ඒ වෙනකොට ඔබට ලබා දෙන්නට පුළුවන්. එනකොට ඔබට තියෙන්නේ ඔක්තෝබර් වල තමයි ලියන්න තියෙන්නේ. හරි? ඒ නිසා දැම්ම මේක හිතේ තියාගෙන වැඩ කරන්න. මම ආයි කියනවා ක්ලෝසින් ඩේට් අගෝස්තු 15. හරි? ඔක්තෝබර් තමයි තියෙන්නේ හිතන් ඉන්නේ. හරි? ඒ නිසා බය නැතුව ඇප්ලයි කරලා ලෑස්ති වෙන්න. පළවෙනි අවස්ථාවේම මේක ඉක්මනට ලියන්න. මොකද ආයෙ දැන් මේකට කීප පාරක් කල් ගියා. තවත් කල් යාමක් වුණොත් එහෙම ඔයගලන්ට තමයි පාඩුව වෙන්නේ. හරි? රයිට්. ඒ නෝට් එකත් එක්ක අපි යමු මේ අපේ පාඩමට. රයිට්. එතකොට එහෙමනම් දැන් අපිට පැහැදිලි වුණා මේ ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය මොකක්ද කියලා මේ මූල්‍ය පද්ධතිය ස්ථායීතාවය පවත්වාගෙන යාමට. එතකොට මේ තියෙන්නේ ඔබට මේ යම්කිසි උදාහරණයක් ශ්‍රී ලංකා මහා බැංකුව කොහොමද බැංකින් ක්‍රයිසිස් එකක් නිර්මාණය වීම නැවැත්තුවේ ශ්‍රී බැංකුව බේරගත්තේ කියන එක. රයිට්? එතකොට මේක මේ ළඟදි කතාවක් නෙමෙයි, උඟක් පරණ කතාවක්. අපි ගත්තොත් එහෙම අපිට මේකේ පේනවා කොහොමද මේක සිද්ධ වුණේ කියලා. right? එතකොට මේකෙදී අපි කියනවා මේ Ceylon Bank PLC is the 5th largest commercial bank in the country with a market share of 7%. මේ අපි කතා කරන්නේ පරණ කතාවක්. හරි? In terms of asset and was a part of the Selinco group of companies. Selinco group එකේ කැලලා. Towards end of the 2008, 2008 a crisis lending to a run on deposit was triggered in Ceylon Bank PLC due to the contingent effect of the collapse of one of the companies of the Selinco group, Golden Key credit card company. මොකද මේ කියන්නේ 2008 වෙනකොට ලංකාවේ පස්වන විශාලතම බැංකුව 7% මාකට් ෂෙයා එකක් තිබුණු Ceylon බැංකුවේ එකපාරටම ඩිපොසිට් රන් එකක්. එහෙම නැත්නම් මිනිස්සු විශාල වශයෙන් ඩිපොසිට් විත්ඩ්‍රෝ කිරීමට උත්සාහ කිරීමක් දක්නට ලැබුණා. ඒකට හේතුව වුණේ මේ Selinco group එකේ තමයි Ceylon බැංකුව තිබුණේ. ඒතර Selinco group එකේ තිබුණු Golden Key credit card company එක එකවරම කඩාගෙන වැටුණා. ඒ කඩාගෙන වැටුනම ඒ Golden Key credit card company තිබුණේ Selinco group එකේ, Ceylon බැංකුවත් තිබ්බේ Selinco group එකේ. එතකොට මේ මිනිස්සු මේ දෙකේ link එකක් දැක්ක නිසා මිනිස්සු බය වුණා.
බය වෙලා මොකද උනේ සෙලාන් බැංකුවෙන් තියෙන ඩිපොසිට් උත් ගන්න හැදුවා සෙලාන් බැංකුවත් කඩා වැටෙයි කියලා විශ්වාසය බිඳ වැටිලා. The sudden withdrawal of deposit resulted in a significant deterioration of the liquidity position of the bank. මේ කියන්නේ වේගයෙන් මේ සිදු වේගවත් එහෙම නැත්නම් එකවර sudden සිදු වූ මේ deposit withdraw කිරීම නිසා බැංකුවේ ද්‍රවශීලතාවය විශාල වශයෙන් පහත වැටීමක් සිදු වුණා. Being a systematically important bank. එතකොට ඒ 2008 වර්ෂය වෙන විට ලංකාවේ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් ලෙස තමයි ශ්‍රී බැංකුව දක්නට ලැබුවේ. එතකොට any failure of the bank to honor payments would have ripple effect on the entire financial system, perhaps causing a systematic crisis. එතකොට ඔවුන් කියනවා මේ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකුවක් ලෙස තිබූ සෙලාන් බැංකුව මේ යම් කිසි වෙලාවක මේ withdrawals වලට එන කට්ටියට payments ගෙවන්න බෑ කියලා නැත්නම් withdrawals දෙන්න විදියක් නැහැ කියලා මිනිස්සුන් අතරට ගියොත් අන්න ඒ වෙලාවට ඔන්න මිනිස්සු බය වෙලා ඒ හරහා අනික් බැංකු වලට මේ ආකාරයට මිනිස්සු ගිහිලා සල්ලි ඉල්ලන්න පුළුවන්. මොකද බැංකු පද්ධතිය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය බිඳ වැටීම නිසා. එහෙම වුණා නම් ඒක සිස්ටමැටික් ක්‍රයිසිස්. එහෙම නැත්නම් පද්ධතිමය වශයෙන් බලපාන අර්බුදයක් කරා දිවෙන්නට පුළුවන්. ඊළඟට ඔවුන් කියනවා ඔවුන් ගත ක්‍රියාමාර්ග. The resolution framework that was already in existence was activated by the Central Bank of Sri Lanka. එතකොට මේ විසඳීමේ ක්‍රියාමාර්ගය සඳහා තිබෙනා වූ රාමුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් ඇක්ටිවේට් කරා. To respond to the situation in order to avert potential danger to the stability of the financial system. ඇයි මේක කරේ මේ rescue mechanism එක මේ බැංක් මේ මෙවැනි ආකාරයක අර්බුදයට ලක් වූ මූල්‍ය ආයතනයක් අර්බුදයේ විසඳීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරා. ඇයි මේ අවස්ථාවට respond කරන්න. To respond to the situation ඒ මොකටද ඇයි මහා බැංකුව ඒවට respond කරන්නේ? avert potential danger to the stability of the financial system. මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට ඇතිවිය හැකි බලපෑමක් තිබේ නම් ඒ බලපෑම සමනය කරන්න. right? එතකොට in terms of section 30.9 of the Monetary Law Act number 58 of 1949, a number of measures were immediately taken by the Monetary Board of Central Bank of Sri Lanka. right? එතකොට මුදල් නීති පනතේ 39 වගන්තිය යටතේ මේ මහා බැංකුව පහත ක්‍රියාමාර්ග ගත්තා කියලා කියනවා. මොනවාද මේ වෙලාවේ ගත්ත ක්‍රියාමාර්ග? Dismiss the board of directors of the bank. බැංකුවේ සිටු අධ්‍යක්ෂක මණ්ඩලය විසිරුවා හැරියා. Appoint a new board to continue business of the bank. ඊළඟට මහා බැංකුව විසින් මේ business එක continue කරන්නට තෝරාගත් පුද්ගලයන් හොඳ දක්ෂතාවයක් තියෙන පුද්ගලයන් හොයාගෙන ඔවුන්ව appoint කරලා අලුත් director board එකක් appoint කරා. Allowed all employees to continue with their service in the bank. සියලුම සේවකයන්ට කරදරයකින් තොරව වැඩ කටයුතු කරගෙන යන්න අවස්ථාව සැලැස්සුවා. Requested the Bank of Ceylon to provide management assistance to Ceylon Bank PLC in order to restore public confidence to enable Ceylon Bank PLC to carry on in its business operations without any interruption. දැන් මොකද මේගොල්ලෝ කරේ? මේ වෙලාවේ හිටපු හොඳින් ක්‍රියාත්මක වන රාජ්‍ය බැංකුවක් වන Bank of Ceylon එකට ඉල්ලීමක් කරා සෙලාන් බැංකුවේ මැනේජ්මන්ට් එක මේ කටයුතු කරගෙන යාම සඳහා කළමනාකරන සහාය ලබා දෙන්නට කිය. right? එතකොට ඔන්න ඒ හොඳ බැංකුවකට ආරාධනා කරා මේකේ කළමනාකරන සහාය ලබා දෙන්න. ඒ තුල ඔන්න මැනේජ්මන්ට් එකට සපෝට් එකක් අරන් දෙනවා වෙන බැංකුවකින්. Inform the general public. මෙතන අපි ඉන්නේ inform the general public to continue with their normal financial transactions with the bank and assured of the safety, deposits and stability of the financial system. ඊළඟට මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් මහ ජනතාව අමතලා කිව්වා බය වෙන්න එපා. මේ බැංකුව අපි දැන් මේ වෙනකොට මේ අපේ අධීක්ෂණයට අරගෙන තියෙන්නේ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලන්ගේ තැන්පතු වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍ය ලෙස බැංකුවත් සමග ගනුදෙනු කරගෙන යන්න කියලා
මහ බැංකුව ඉස්සරහට ඇවිල්ලා නිවේදනයක් නිකුත් කරලා මහ ජනතාවට ඒ අවශ්‍ය කොන්ෆිඩන්ස් එක මහ ජනයාට අවශ්‍ය විශ්වාසය ජනිත කරා බැංකුව කෙරෙහි. ඊළඟට provided rupee liquidity under central bank reserve reverse repo window as the bank was unable to obtain the necessary funds even on fully secured interbank repo fully secured basis. අන්න අවසාන ණය දෙන්නාගේ පහසුකම. ඒකට ඔවුන් ඇවිල්ලා බැංකුවට අවශ්‍ය මුදල් ලබා දීමක් සිදු කරා සුරකුම්පත් ලබාගෙන බැංකුවේ තිබෙන සුරකුම්පත් ගත හැකි සුරකුම්පත් අපේට තබාගෙන ඒ අදාළ මුදල් ලබා දුන්නා. මොකද මේ වෙලාවේ මේ ඇතිවෙච්ච ක්‍රයිසිස් එක උඩ සුරකුම්පත් තියලා fully secured basis එකේවත් මේගොල්ලන්ට මුදල් වෙන්න පොලෙන් මුදල් ගන්න බැරි තත්ත්වයක තමයි මේගොල්ලෝ හිටියේ. නේ. ඒකට ඔන්න මහ බැංකුව මැදිහත් වෙලා ඒ ද්‍රවශීලතාවය ලබා දීම සිදු කරා. Made arrangements to provide shortfalls of liquidity in foreign currency through collateralized borrowing from central bank, the Bank of Ceylon and other counterparties and swap transactions. එතකොට ඔවුන්ට අවශ්‍ය විදේශ විනිමය ලබා දීම සිදු කරා. Required Ceylon Bank PLC to raise capital around 3 billion to further strengthen the capital management and operation of the bank. ඒ වගේම Ceylon බැංකුවට තවදුරටත් 3 billion capital inflow එකක් ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරා. right? right මේ විදිහට ඔබට පැහැදිලිව පේනවා මේ කොහොමද මේ කාර්ය බැංකුවකදී කොහොමද මේ මහ බැංකුව මැදිහත් වුණේ කියලා මේ 2008 සිදුවෙච්ච මේ සෙලාන් බැංකුව සෙලින්කෝ ගෲප් එක ගෝල්ඩන් කී එක සම්බන්ධ කතාවේදී. හරි එතකොට මේක ඔබට බලන්න පුළුවන් ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ මේ මහ බැංකුව වාර්තා 2008 හෝ 2009 ඔබ අරගත්තොත් ඔබට මේ කතාවේ සවිස්තරාත්මක විස්තරයක් බලා ගන්නට හැකියාව තියෙනවා. එතකොට මේක උදාහරණයක් අපේ රටේ 2008 දී සිදුවෙන්න ගිය බැංකු අර්බුදයක් වළක්වාලිය හැටි ශ්‍රී ලංකා මහ බැංකුව මේ සෙලාන් බැංකුව රෙස්කියු කරන්න නැත්නම් බේරා ගැනීමට මැදිහත් වෙච්ච ආකාරය. හරි. right. දැන් මම කිව්වා ඔයගලන්ට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රධාන නියාමකයා වුණාට අපිට තියෙන බහුවිධ නියාමන පද්ධතියක් කියලා. ඒක ඔයගලන්ගේ මතකයේ අලුත් කරන්නට ගත්තොත් අපි පළවෙනි පාඩමෙත් සාකච්ඡා කරා. ශ්‍රී ලංකා මහ බැංකුවේ යටතේ නියාමන වන ආයතන තියෙනවා ඍජුවම. මොනවාද ඒවා? බලපත්‍රලාභී බැංකු, බලපත්‍රලාභී මුදා සමාගම්, ලියාපදිංචි කල්බදු සමාගම්, බලපත්‍රලාභී ශුද්‍ර මූල්‍ය සමාගම්, රජයේ සුරකුම්පත්වල ප්‍රාථමික අලෙවිකරුවන්, විදේශ විනිමය සඳහා බලවේලත් අලෙවිකරුවන්, බලවේලත් මුදල් හුවමාරු කරන්න, බලවේලත් මුදල් තරව කරන්න. එතකොට මේගොල්ලෝ මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට නියාමනයට යටත් වෙනවා. එතකොට අනිකුත් මූල්‍ය නියාමකයෝ කීප දෙනෙක් ගැන අපි කතා කරා. ඒකෙන් පළවෙනි එක ගත්තොත් සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. එතකොට මේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අපි දන්නවා නියාමනය කරනවා ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ. එතකොට කොටස් හුවමාරුව, එතකොට අපේ තියෙන කොළඹ කොටස් හුවමාරුව, කොටස් තරවකරුවෝ, අලෙවිකරුවන්, ඒකක භාර යුනිට් ට්‍රස්ට්, ආන්තික ප්‍රතිපාදකයන් මාජින් ප්‍රොවයිඩර්ස්, ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ක්‍රෙඩිට් ට්‍රේඩින් ඒජන්සිස්, ඊළඟට ආයෝජන කළමනාකරුවන්, ඊළඟට කොටස් සහ පෞද්ගලික ණය සුරකුම්පත් නිෂ්කාශන ආයතන. එතකොට මේවා නියාමනය කරන්නේ සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව. ඊළඟට අපිට ඉන්නේ ඊළඟ ප්‍රධාන නියාමකයෙක් තමයි ශ්‍රී ලංකා මෙතන වැරදි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව කියලා අපි ඉන්න ඕනේ. ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. right. ඔයගොල්ලෝ ඒක හදාගන්න.
ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ අංශය නියාමනය කිරීමේ වගකීම දරයි. රක්ෂණ මණ්ඩලය කියලා දැන් අපි කියන්නේ අපි කියන්නේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව. හරි. ඒතර ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ අංශය නියාමනය කිරීමේ වගකීම දරනවා. මේ යටතේ රක්ෂණ සමාගම්, රක්ෂණ නියෝජිතයන් සහ තරවුකරුවන් මේ ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව මගින් නියාමනය කරනවා. එතකොට මේ අනුව අපිට පේනවා අපිට තියෙන බහුවිධ නියාමන පද්ධතියක්. ප්‍රධාන නියාමකයා ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව ඉන්නවා. ඊළඟට ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ඒ වගේම සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව ප්‍රධාන අනිකුත් නියාමකයන් ලෙස අපිට දක්නට ලැබෙනවා. දැන් අපි හැරමු මහා බැංකුවේ ප්‍රධාන කාර්යයන් වෙත. right. එතකොට මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක් ලෙස අපිට හඳුනා ගන්නට පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවේ නියාමනය සහ අධීක්ෂණය. එතකොට මොකක්ද නියාමනය කියන්නේ? නියාමනය තුලින් ශ්‍රී ලංකා මහා බැංකුව මූල්‍ය ආයතන වලට සපුරාලිය යුතු එහෙම නැත්නම් පිළිපැදිය යුතු ප්‍රමිති හෝ ප්‍රතිපත්ති සකස් කරනවා. දැන් මේක හරි වැදගත්. යම් ප්‍රමිතීන් සකස් කරපුවම ඔබ මේ ප්‍රමිතීන්ට අනුගත විය යුතුයි. ඒතකොට ප්‍රමිතීන්ට අනුගත වෙනවා කියන්නේ නිකම්ම ඔයා සුරක්ෂිත වෙනවා කියන එක. දැන් උදාහරණයක් ලෙස ඔබට ගියාම සෙල්ලම් කරන්න ගියාම ඔන්න ඔබට කියනවා මේ පොකුණ ගාවට යන්න එපා. පොකුණ ඉඳලා අඩි 2ක් අඩි 5ක් වෙනකම් යන්න තීරුවට ඔයා යන්න එපා. මෙතන මේ ගහට නගින්න එපා. right. දැන් මේ විදිහට ඔයාට දැන් කියනවා යම් රාමුන්. ඒකට ඔයාලා කියනවා පොකුණ ගාවට අඩි 5ක් එහාට වෙනකම් පොකුණට යන්න බෑ. ගහ ගාවට යන්න බෑ. දැන් ඔයාට මෙන්න මේ නියාමනයක් සකස් කරා. ඔන්න ඔයාට දුන්න රූල්ස් ටික. දැන් රූල්ස් ටික දීලා ඔයාට සෙල්ලම් කරන්න දෙනවා. ඒකට දැන් මේ ඔයා සෙල්ලම් කරනකොට ගහට නැග්ගේ නැත්තම් වැටෙන්න බෑ. පොකුණ ගාවට ගියේ නැත්තම් පොකුණට වැටෙන්න බෑ. එතකොට මේ ඔයා සෙල්ලම් කරද්දි මේ නියාමනයන් වලට අනුගතව කරොත් ඔයා අර තර්ජනයට ලක් වීමට එහෙම නැත්නම් අවදානම ලක් වීමට තියෙන හැකියාව නිකම්ම නැති වෙනවා. නේ? ඒතර ගහට නැග්ගේ නැත්තම් වැටෙන්න බෑ. ඒතර ගහපි කියන්නේ ගහට නගින්න එපා කියන. එපා කියලා ඒක ඇහුවොත් ගහට නැග්ගේ නැත්තම් වැටෙන්නේ නැහැ. පොකුණට අඩි 5ක් මෙහායින් ඉඳලා සෙල්ලම් කරන්න කියනවා. යන්න එපා ළඟට. ළඟට ගියේ නැත්තම් පොකුණට වැටෙන්න බෑ. එතකොට මේ නියාමන රාමුව තුලින් මේ මූල්‍ය ආයතන සහ මූල්‍ය ශේෂ්ත්‍රයේ සහභාගීකරුවන්ට මහා බැංකුව කියනවා මෙන්න මේ රාමුව ඇතුලේ ඕගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න මෙන්න මේ අවශ්‍යතා සපුරන්න මේවයින් එහාට යන්න එපා මේවා බින්දින්න එපා. ඉතින් මේ විදිහට මේගොල්ලෝ ප්‍රමිතීන් සකස් කරනවා ප්‍රතිපත්ති සකස් කරනවා එහෙම නියාමන රාමුවක් හදලා ඒ රාමුව ලබා දෙනවා වැඩ කටයුතු කරගෙන යන්න. එතකොට ඒ රාමුව තුල වැඩ කටයුතු කරද්දී නිකම්ම මේ මූල්‍ය ආයතනවල සුරක්ෂිතතාවය ඇති වෙනවා. සුරක්ෂිතතාවය ඇති වෙනවා. මොකද දැන් උදාහරණයක් ලෙස ඔබට කියනවා ද්‍රවශීලතා අවශ්‍යතාවය පවත්වාගෙන යන්න. අවම ද්‍රවශීලතා අවස්ථාවේ 120ක පවත්වාගෙන යන්න. දැන් ඔබ 120ක පවත්වාගෙන යනවා නම් ද්‍රවශීලතා ගැටලුවක් කීමේ හැකියාව ඔන්න දැන් අඩුයි. ඇයි ඔබට තියෙනවා. ඒකට අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය මෙච්චරක් තියාගන්න. කියලා ඔයාට කියනවා. ඒතකොට මේ අවශ්‍යතාවය ඔයාට තියෙනවා නම් ඔයා අර්බුදයට ලැක්වීමට ඇති හැකියාව අඩුයි. නේ? ඒතකොට මේ විදිහට මේ ප්‍රමිතීන් සකස් කරලා ඔයාට දෙනවා. මේ ප්‍රමිතීන් වල ඉන්න. එතකොට ඔයාට අර්බුදයට ලක් වෙන්න තියෙන අවස්ථා අඩුයි කියලා. ඉතින් මේ ආකාරයට මේ නියාමන ක්‍රියාවලිය තුළ මූල්‍ය ආයතන වලින් සපුරාලිය යුතු ප්‍රමිති ප්‍රතිපත්ති සකස් කිරීම සිදු කිරීම මහා බැංකුව විසින් සිදු කරනවා. දැන් ඊළඟට දෙවෙනි කාරණේ තමයි දැන් ඔයාට මේ ප්‍රතිපත්ති ප්‍රමිති දීලා නියාමන රාමුව හැදුවට වැඩක් නැහැ. ඔයා ඒ රාමුවෙන් පිට කටයුතු කරනවා. නෝ යම් කිසි මූල්‍ය ආයතනයක් එහෙම කටයුතු කරනවා නම් ඔන්න ඒ ආයතනය අවදානම ලක් විය හැකි. ඒ ආයතනයේ අවදානමට ලක් වෙනවා කියන්නේ ඒ සමස්ත මූල්‍ය පද්ධතියට බලපාන. උදාහරණයක් ලෙස දැන් ඔබ ළමයි ටිකක් සෙල්ලම් කරනවා. දැන් අර කලින් කිව්වා වගේ දැන් අපි කියලා තියෙනවා ගහට නගින්න එපා. පොකුණෙන් අඩි 5ක් ඈත ඉඳලා සෙල්ලම් කරන්න. ඒ ළඟට යන්න එපා කියලා තියෙනවා. දැන් මේ ළමයි 5 දෙනෙක් අපි හිතමු සෙල්ලම් කරනවා. මේකෙන් එක ළමයි මේ කියන දේවල් අහන්න නැතුව ගහට නගිනවා.
දැන් ගහට නැගලා මේ ළමයා වැටුණොත් මොකද වෙන්නේ? මේ ළමයා වැටුණොත් ඔන්න ඒ ළමයා තුවාල වෙනවා. එතකොට අර 5 දෙනාටම බැනුම් අහන්න සිද්ධ වෙනවා. ආයි සෙල්ලම් කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. මොකද ඔන්න අම්මලා තාත්තලාගේ විශ්වාසය බිඳ වැටිලා. එක ළමයෙක් පොකුණ ගාවට ගිහලා පොකුණට වැටෙනවා. පොකුණට ඇවිල්ලා බොහොම අමාරුවෙන් බේර ගන්නවා. එතනින් පස්සේ මොකද කියන්නේ? මීට පස්සේ උතන සෙල්ලම් ගන්න දෙන්නේ නැහැ. අම්මලා තාත්තලාගේ විශ්වාසය බිඳ වැටෙනවා. අර නිකන් හිටපු අර හරියට සෙල්ලම් කරපු 5 දෙනා 4 දෙනා ඔන්න ගැටලුවට ලක් වෙනවා. ඒතර මේ ආකාරයට මේ නියාමන රාමු සකස් කරාට පස්සේ යම්කිසි මූල්‍ය ආයතනයක් මේ නියාමන රාමුවෙන් පිට වැඩ කරනවා නම් ප්‍රමිතීන් වලට අනුගත වෙන්නේ නැත්නම් සකස් කළ ප්‍රතිපත්ති වලට පිටින් යනවා නම් ඒ තුල ඔහු අර්බුදයට ලක් වෙනවා. ඒ වගේම ඔහු විතරක් නෙමෙයි ඒ හරහා සමස්ත මූල්‍ය පද්ධතියම අර්බුදයට ලක් වෙනවා. ඒ නිසා මේක නවත්තන්න මහ බැංකුව අධීක්ෂණ ක්‍රියාවලියක් සිදු කරනවා. ඒත් අධීක්ෂණයේදී මහ බැංකුව මූල්‍ය පද්ධති මූල්‍ය ආයතන වලට ඇතිවිය හැකි අවදානම් ඇගීම, ඒ අවදානම් අඩු කිරීමට ක්‍රියාමාර්ග ගැනීම, ඒ වගේම ඔවුන් මේ සකස් කළ ප්‍රමිති ප්‍රතිපත්ති තුල කටයුතු කරනවාදයි සොයා බැලීම වැනි කාර්යයන් සිදු කරනවා. right? එතකොට ඔබ දැන් ගෙදර සෙල්ලම් කරන්න දීලා තියෙනවා. සෙල්ලම් කරන්න දීලා තියෙන ගමන් CCTV එකක් දාලා සැරෙන් සැරේ බලනවා. එතකොට කවුරු හරි කෙනෙක් ගහට නගින්න යනවා නම් ටක් ගාලා ඒ වෙලාවෙම කියලා කියනවා "ඒ නගින්න එපා, බහින්න" කියලා කියනවා. පොකුණ ගාවට යන්න හදනවනම් පොකුණ ගාවට යන්න එපා, ආපහු වෙන්න කියලා ඔහුට කියනවා. එතකොට අර අවදානවට ලක්වීමට ඇති හැකියාව අඩුයි. මේ ආකාරයට මොකද්ද අවදානවට ලක් වෙන්න පුළුවන් අවස්ථා මොනවාද? ඔවුන් මේ ප්‍රතිපත්ති ප්‍රමිති වලින් එහාද ඉන්නේ, right? එහෙම නැත්නම් වෙනත් අවදානම වුන්ට තියෙනවද? මේවා සොයා බලා කටයුතු කිරීම අධීක්ෂණය හරහා සිදු වෙනවා. එතකොට මේ මහ බැංකුව දාලා තියෙන නියාමන අවශ්‍යතා ගත්තොත් අපි කීපයක් හඳුනාගමු ප්‍රධාන නියාමන අවශ්‍යතා. පළවෙනි එක තමයි ඇස්තමේන්තුගත අවදානම මත පදනම් වූ වත්කම් වල සමස්ත වටිනාකමට ප්‍රාග්ධර්ණය දරන අවමානුපාතය. right? අවමානුපාතය ඊළඟට ද්‍රවශීල වත්කම් වගකීම් වලට දරන අනුපාතය. මේ ආකාරයට පළවෙනියෙන්ම අපිට හඳුනා ගන්න පුළුවන් ප්‍රධාන එකක් අපි දන්නා අවම ප්‍රාග්ධන අනුපාතය. මේ ආකාරයට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඊළඟට තව එකක් තමයි ගනුදෙනු කරුවෙකුට ණය දීම් වල සීමාව. ඇයි මෙහෙම දාලා තියෙන්නේ? දැන් එක ගනුදෙනු කරුවෙකුට අසීමාන්තිකව ණය දුන්නොත් අවදානම එක තැනකට රැස් වෙලා වැඩි. එතකොට ඒ පුද්ගලයා බැරි වෙලාවත් බංකොලොත් වුණොත් මේ විශාල පාඩුවක් ඇති වෙලා එය බැංකුවේ ප්‍රාග්ධනයට දැඩි බලපෑමක් එල්ල කරනවා. නිසා ගනුදෙනු කරුවෙකුට දෙන්න පුළුවන් උපරිම සීමාව දක්වලා තියෙනවා ප්‍රාග්ධනයට සාපේක්ෂව. ඊළඟට බොල් නහ සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම. ඇයි එහෙම වෙන් කරන්න කියන්නේ? දැන් බැංකුව පොලි ආදායම අරගන්නවා පොලිය ලැබුණත් නැතත් නේ. ඒකට අපිට පොලිය ලැබුණත් නැතත් අපි account එකේ දානවා අපිට එන්න තියෙන පොලිය මෙච්චරයි කියලා. ඒකට ඒක අපේ ආදායමක් ලෙස තමයි අපි සලකන්නේ. ඒකට බොල් ණය සහ අඩමාන ණය වලදී මේ පොලිය ආදායමක් ලෙස සැලකුවට ආදායම ඇවිල්ලා නැහැ. අපි කියනවා අපිට මෙච්චරක් එන්න තියෙනවා කියලා අපි account කරනවා. අපි පෙන්නනවා මේක තමයි අපේ ආදායම. ආදායම පෙන්නුවට තාම ආදායම ආවේ නැහැ. ගණදුරු කරු ගෙවලා නැහැ. එතකොට මේවට අපි වෙන් කරේ නැත්නම් මේ විදිහට අපිට මේ අපිට නොලැබෙන එහෙම නැත්නම් දැනට ලැබිලා නැති ඉන්කම් එකක් ලොකුවට පෙන්නලා ලොකු ප්‍රොෆිට් එකක් අපිට පෙන්වන්නට පුළුවන් මැනිපුලේට් කරලා. එතකොට බලන අයට පේනවා ලොකු ප්‍රොෆිට් එකක්. නමුත් ඇත්තටම මේකේ සෑහෙන ප්‍රමාණයක් තාම ගෙවලා නැහැ. මේ පෙන්නුවට ඒව ඇවිල්ලා නැහැ. ඉතින් මේ වගේ ඇතිවිය හැකි වැරදි ප්‍රතිරූප අයින් කරලා හරි තත්ත්වය පෙන්වන්නට අපි ඒ ආකාරයට බොල් ණය අඩමාන ණය වෙනකොට ඒවා අපි වෙන් කරලා පෙන්වනවා. එතකොට අපි ඒවා අපේ තියෙන පොලි ආදායමෙන් අයින් කරලා වෙනම වෙන් කිරීමක් සිදු කරලා ප්‍රොවිෂන්ස් දාලා අපි වෙනම තියෙනවා. එතකොට ඒ තුල අපිට අපේ සැබෑ තත්ත්වය හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එතකොට නිශ්චිත කාල සීමාවක් තුළ වාර්ෂික විගණනය කරන ලද වාර්ෂික ගිණුම ඉදිරිපත් කිරීම. දැන් අපි දන්නවා ඕනෑම බැංකුවක ස්ථායීතාවය ඔවුන්ගේ තිබෙනා වූ විශ්වාසවන්තභාවය පෙන්වන එකක් තමයි වාර්ෂික ගිණුම්. right?
එතකොට ඔබ යම්කිසි බැංකුවක ආයෝජනය කරනවාද කියන එක තීරණය කරන්නට මේ වාර්ෂිකව විගණනය කරන ලද ගිණුම් වාර්තාව අධ්‍යයනය කරන්නට ඕන. ඒ අරෙන්න මේ බැංකුවේ ඇඩ්වර්ටයිස්මන්ට්ස් බලලවත් ඔබට බැංකුවේ මේ ඉන්න කට්ටියගේ ලස්සන බලලවත් එහෙම නැත්නම් බැංකුවේ බිල්ඩින් එකේ ලස්සන බලලවත් ඔබට බැංකුවක ස්ථාවරභාවය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්නට බෑ. ඒතකොට බැංකුවක ස්ථාවරභාවය ලබා ගන්නට පුළුවන් එහි වාර්ෂික ගිණුම් අධ්‍යයනය කිරීම. ඒතකොට බැංකුව වලට බෑ මේ වාර්ෂික ගිණුම් හංගන් ඉන්න. වාර්ෂික ගිණුම් හංගන් ඉන්න බෑ. ඒතකොට බැංකුව අනිවාර්යයෙන්ම තමන්ගේ වාර්ෂික ගිණුම් විගණනය කරලා ඉදිරිපත් කරන්නට ඕනේ. එහෙම ඉදිරිපත් කරන්නට අවශ්‍ය නියාමන අවශ්‍යතා පනවලා තියෙනවා. මොකද බැංකුවට එතකොට තමන් යම් කිසි වෙලාවක ලොස් එකක් දරුවොත් ඒ ලොස් එක පෙන්වන්න නැතුව හංගන් ඉන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ තුල ආයෝජකයන් තැන්පත් කරවන්ට නිවැරදි තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කරලා තියෙනවා. එතකොට ඊළඟ තමයි නියාමන අවශ්‍යතා වලින් බැංකු හා මූල්‍ය ව්‍යාපාර වලට ආවේනික ඇතැම් අවදානම් අවම කිරීම සඳහා වැදගත් වන විචක්ෂණ ප්‍රමිතීන් ලබා දෙන. ඊළඟ අධීක්ෂණය මගින් විතන් ආවේක්ෂණය එතන් පරීක්ෂණය සිදු කරනවා. මොකද්ද මේ විතන් ආවේක්ෂණය එතන් පරීක්ෂණය? විතන් ආවේක්ෂණය කියන්නේ කල්තියා පිළියම් සිදු කිරීම මගින් විසඳන්නට පුළුවන් ගැටලු කල්තියා හඳුනා ගැනීමේ අරමුණේ කාලීනව ආයතන වලින් ඒගොල්ලන්ගේ කාර්ය සාධනය performance සහ මූල්‍ය දත්ත financial data තොරතුරු ලබාගෙන ඒවා පරීක්ෂණය කරනවා. එතකොට අපි දන්නවා අපි මාසිකව කාර්තුමේ වශයෙන් සමහරක් විට දිනපතා යම් යම් වාර්තාවන් මහ බැංකුව වෙත යවනවා. මහ බැංකුවට ඒ සඳහා විවිධ ටූල්ස් තියෙනවා. ඒවා හරහා ඔවුන් ඒවා අධ්‍යයනය කරලා ඇනලයිස් කරලා ඔවුන්ට ඒ හරහා හඳුනා ගන්නට පුළුවන් වෙනවා මේ ආයතනයේට යම් කිසි අවදානමක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒකට මේ ආකාරයට වාර්තාවන් ගෙන්නගෙන දුරස්තව ඒ වාර්තා අධ්‍යයනය කරලා ඇතිවිය හැකි යම් කිසි අවදානමක් තිබේ නම් එය හඳුනා ගැනීම මේ විතන් ආවේක්ෂණය තුළදී සිද්ධ වෙනවා. රයිට්. එතකොට ඒ අපි කතා කරේ විතන් ආවේක්ෂණය පිළිබඳව. එතකොට මේකේ අනිත් එක තමයි එතන් පරීක්ෂණ. මේ එතන් පරීක්ෂණ කියන්නේ මේකෙදී ශ්‍රී ලංකා මහා බැංකුව ආයතන විචක්ෂණශීලී නියාමන අවශ්‍යතාවලට අනුගත වෙන ආකාරය ණය අවදානම කොහොමද කළමනාකරණය කරන්නේ ද්‍රවශීලතා අවදානම මෙහෙයුම් අවදානම වගේ අවදානම් කොහොමද කළමනාකරණය කරන්නේ සහ මේ ආයතනයේ මෙහෙයුම් කටයුතු කොහොමද පවත්වාගෙන යන්නේ එහි තියෙන අවදානම මොකක්ද යන ආදිය සොයා බැලීම අදාළ ආයතන පරිශ්‍රයට ගිහිල්ලා සිද්ධ කිරීම දක්නට ලැබෙනවා. එතකොට මේ පරිශ්‍රයට ගිහිල්ලා ඒගොල්ලෝ අදාළ ආයතනවල ලිපි ලේඛන ගිණුම් පරීක්ෂා කිරීම සිදු කරනවා. ඒ වගේම මෙහෙයුම් කටයුතු අධ්‍යයනය කරලා ඒවා පරීක්ෂා කිරීම සිදු කරනවා. එතකොට මේගොල්ලෝ බ්‍රාන්චස් වලට විසිට්ස් යනවා. හෙඩ් ඔෆිස් එකේ ඇවිල්ලා තොරතුරු ඉල්ල ගන්නවා. ඊළඟට යම් තොරතුරු පිළිබඳව අදාළ නිලධාරීන් ගෙන්නලා වුන් සමග සාකච්ඡා කරලා ක්ලැරිෆිකේෂන්ස් අරගන්නවා. මේ ආකාරයට මේ ආයතනයේ වෙත ගොස් ඒ ආයතනයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම මෙතනදී සිද්ධ වෙනවා. එතකොට මේකෙදි මේ ආයතනයේ නියාමන අවශ්‍යතාවලට අනුගත වන ආකාරය. දැන් මහ බැංකුව දීලා තියෙනවා මේ නියාමන අවශ්‍යතා ප්‍රමිතීන් ප්‍රතිපත්ති අනුව වලට වැඩ කරන්නේ. ඒවා කරලා තියෙනවා. ණය අවදානම කොහොමද මේගොල්ලෝ පාලනය කරලා තියෙන්නේ? දවශීල අවදානම කොහොමද පාලනය කරලා තියෙන්නේ? විශේෂයෙන්ම ඔපරේෂන් එක. එහෙම නැත්නම් මෙහෙයුම් අවදානම. මෙහෙම අවදානම යටතේ එදිනෙදා බැංකුවේ මෙහෙයුම් කරගෙන යනකොට ඇතිවිය හැකි අවදානම. වෙන්න පුළුවන් වංචා, ඒ වගේම අත්වැරදීම්, ඒ වගේම අක්‍රමිකතා මේවා වැළැක්වීම සඳහා අරගෙන තියෙන පියවරවල් මොනවාද? ඒවා මේ වෙලාවේ ක්‍රියාත්මක වෙනවද? රයිට්? යනාදිය පිළිබඳව කටයුතු කිරීම දක්නට ලැබෙනවා. රයිට්? එතකොට මේ ආකාරයට ආයතනයේ වෙත ගොස් සමග බැංකු පරිශ්‍රයට හෙඩ් ඔෆිස් එකට බැංකු ශාඛාවලට දෙපාර්තමේන්තු වලට මේවට ගිහිල්ලා මේ අධ්‍යයනය කරලා එහි සොයා ගැනීම පිළිබඳව ඒගොල්ලෝ ඉහළ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කරලා ඉන්පස්සේ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග වුන්ට හඳුන්වා දීලා ඒ පිළිබඳව දිගින් දිගටම අඛණ්ඩව sannivedanaya කරගනිමින්
අයි හඳුනාගත් ගැටලු දුර්වලතා විසඳීමට ක්‍රියාමාර්ග ගැනීම ඒවා ඉම්ප්ලිමෙන්ට් කිරීම සඳහා වැඩ කටයුතු කරනවා. එතකොට අපි දැන් මේ හඳුනගත්තේ අධීක්ෂණය මගින් විතන් ආවේක්ෂණ සහ එතෙන් පරීක්ෂණ සිදු කරයි. මොකක්ද විතන් පරීක්ෂණය? මොකක්ද එතෙන් පරීක්ෂණ? right? මේක තමයි අපි හඳුනගත්තේ. දැන් අපි එනවා මේ මහා බැංකුව කරන තවත් සුවිශේෂ කාර්යයකට. එතකොට අපි දැන් මේ ටිකකට ඉස්සෙල්ලා කතා කරා මහා බැංකුව එක එක ආයතන වලට ගිහිල්ලා ඒවායේ අවදානම් පිළිබඳව අධ්‍යයනය කිරීමක් ගැන. අපි ඒකෙදි කිව්වා මේ මහා බැංකුව අදාළ ආයතනයට යනවා, ඒ ආයතනයේ තොරතුරු ගෙන්නගෙන අධ්‍යයනය කරනවා, ගිහිල්ලා බලනවා. මේවා ඇවිල්ලා ශුද්‍ර විචක්ෂණ අධ්‍යයනයන්. එහෙම නැත්නම් කාර්යයන්. ඊ අපි ශුද්‍ර කියන්නේ මේකෙදි බලන කෝණය හරි පටුයි. ඒක මූල්‍ය ආයතනයක් අරගෙන ඒ මූල්‍ය ආයතනය කොහොමද රැකගන්නේ? ඒකට තියෙන අවදානම් මොනවද? ඒ අවදානම් කොහොමද කළමනාකරණය කරන්නේ? මේ විදිහට මේ එක් මූල්‍ය ආයතනය කෙරෙහි තමයි මෙතනදී අවධානය යොමු වෙලා තිබුණේ. දැන් එහෙම තියෙද්දි අපි හඳුන ගන්නවා ගෝලීය මූල්‍ය අර්බුදයත් එක්ක මේ විදිහට මේ එක එක ආයතන ආරක්ෂා කර කර හිටියට සමස්ත මූල්‍ය පද්ධතියට වෙන බලපෑමුත් අපි බලන්න ඕනේ. එහෙම නැත්නම් කොච්චර හොඳට අපි මේව බලාගෙන හිටියත් සම්පූර්ණයෙන්ම මූල්‍ය පද්ධතිය විනාශ වෙන්න පුළුවන් ඇතිවෙන කම්පන නිසා කියලා. ඒ නිසා අපි දැන් බලනවා right මූල්‍ය ආයතන එක එක බලන්න ඕනේ. ඒක අපි ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය යටතේ කරනවා. ඊ අතරතුර අපි බලනවා සමස්තයක් ලෙස මේ සමස්ත මූල්‍ය පද්ධතියට බලපාන්න පුළුවන් ප්‍රශ්න මොනවාද කියලා. සමස්ත මූල්‍ය පද්ධතිය. මෙතනදී එක් මූල්‍ය ආයතන නෙමෙයි. මෙවැනි කම්පනයක් ආපුවම මේ සියලුම මූල්‍ය ආයතන වලට සියලුම වෙළඳපොළවල් වලට පොදුවේ බලපාන. දැන් උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා ප්‍රහාරය එක මූල්‍ය ආයතනයකට නෙමෙයි බලපාන්නේ. සමස්ත මූල්‍ය පද්ධතියට බලපාන. ඒතකොට COVID-19 පැන්ඩමික් එක නිසා ඇති වුණු ආර්ථික කම්පනය මේ එක මූල්‍ය පද්ධතියකට නෙමෙයි සමස්ත මූල්‍ය පද්ධතියටම බලපාන. ඒතකොට යම් කිසි ආකාරයකට ගෝලීය මූල්‍ය අර්බුදයක් ඇති වුණොත් ආසියානු මූල්‍ය අර්බුදයක් ඇති වුණොත් ඒ මූල්‍ය අර්බුදවල කම්පන සමස්ත පද්ධතියටම බලපාන. එක මූල්‍ය ආයතනයකට නෙමෙයි. ඒතකොට එක එක මූල්‍ය ආයතන බල බල ඉඳලා බෑ මේ සමස්ත පද්ධතියම කොහොමද රැකගන්නේ කියලා බලන්න. මේ ආකාරයට මේ සමස්ත මූල්‍ය පද්ධතියටම ඇතිවන බලපෑම් ඇතිවන කම්පන පිළිබඳව අධ්‍යයනය කරලා සමස්ත මූල්‍ය පද්ධතියේම ස්ථායීතාවය දෙස පුළුල් බලමින් එය ආරක්ෂා කිරීම සඳහා සාර්ව විචක්ෂණ අධීක්ෂණය ශ්‍රී ලංකා මහා බැංකුව විසින් පටන් ගන්නවා පසු කාලීනව. right? ඒකට සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති වලින් බලන්නේ සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතිය කොහොමද අවදානම් වලට ඔරොත්තු දෙන්නේ කියලා. right? එතකොට මේ සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති සකස් කරලා අපි උත්සාහ කරනවා සමස්ත මූල්‍ය පද්ධතියේ අවදානම් දරා ගැනීමේ හැකියාව පද්ධතිමය අවදානම් වලදී වැඩි කරන්න. ඒ වගේම මූල්‍ය ස්ථායීතාවයට තර්ජනයක් වෙන්න පුළුවන් පද්ධතිමය වශයෙන් ඇතිවිය හැකි අවදානම් ගොඩනැංවීම අඩු කරන්න. එතකොට අපි කියනවා මේ සාර්ව විචක්ෂණ ප්‍රතිපත්තිය සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සහතික කිරීම සහ අවදානම් වැළැක්වීම හා ලිහිල් කිරීම සඳහා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවයට බලපෑ හැකි අවදානම් හඳුනා ගැනීම නිරීක්ෂණය සහ ඇගීම මගින් සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති සකස් කර ඇත. එහෙනම් මේ සමස්ත මූල්‍ය පද්ධතිය කෙරෙහි යොමු අධ්‍යයනයක්. නේ? එතකොට මෙම සාර්ව විචක්ෂණ අධ්‍යයනය මූල්‍ය පද්ධතිය සමස්තයක් ලෙස අරගෙන කරන ආර්ථික විශ්ලේෂණ ක්‍රියාපටිපාටියක්. හරි? එතකොට මේ තුල ඒට ඇතිවිය හැකි අවදානම් කලින් හඳුනාගෙන ඒවා වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගන්න. එතකොට ඔබට දැන් තේරෙන්න ඕනේ මේ සාර්ව විචක්ෂණ අධීක්ෂණය කියන්නේ පුළුල් සමස්ත මූල්‍ය පද්ධතියේම අවදානම කෙරෙහි යොමු වෙන දෙයක්. ශුද්ධ විචක්ෂණ අධීක්ෂණයේදී අපි කරන්නේ යම් යම් මූල්‍ය ආයතන තනි ගෙන ඒවා ඒ අවදානම අධ්‍යයනය කොට ඒ අවදානම අවම කිරීමට ක්‍රියා කිරීම. ඒකට ඔබට යම් කිසි වෙලාවක ප්‍රශ්නයක් එන්න පුළුවන් ශුද්ධ විචක්ෂණ අධීක්ෂණය යනු කුමක්ද? සාර්ව විචක්ෂණ අධීක්ෂණය යනු කුමක්ද? මේ දෙක අතර ඇති වෙනස පහදන්නට කියලා. ඒකට ඔබට පුළුවන් වෙන්නට ඕනේ ඒක කරන්න. එතකොට තවත් මහා බැංකුවේ ප්‍රධාන කාර්යයක් ලෙස අපි හඳුනගත්තා බිඳ වැටෙන මූල්‍ය ආයතන නිරාකරණය කිරීම
අපි දැන් ඒකට උදාහරණයක් කලින් සාකච්ඡා කරා සෙලාන් බැංකුව ආශ්‍රිතව 2008 වර්ෂයේ සිදු වූ. ඒකට පාඩු ලබන මූල්‍ය ආයතනයක් පවතිනකොට මහා බැංකුව නියාමකයෙකු ලෙස මැදිහත් වෙලා එම ආයතනය නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කරනවා. ඇයි එහෙම කරන්නේ? එම ආයතනයේ අසාර්ථක වෙලා ඒ කඩාවැටීම තුළ මූල්‍ය පද්ධතියට සමස්තයක් ලෙස ඇතිවිය හැකි ඍණාත්මක බලපෑම අවම කරනවා. මහා බැංකුව මේ කරන එක නිසා බදු ගෙවන්නෝ අදාළ ආයතනවල කොටස්කරුවෝ අනාරක්ෂිත ණය හිමියෝ තැන්පත්කරුවෝ ආරක්ෂා වීම සිදු වෙනවා. right? මහා බැංකුව සමස්ත මූල්‍ය පද්ධතියම ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් තමයි මේ බිඳ වැටෙන මූල්‍ය ආයතන නිරාකරණය කිරීමට මැදිහත් වෙන්නේ. දැන් අපි දැන් බලමු මෙයාගේ කාර්යභාරය මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් අධීක්ෂණයේදී. දැන් මේකෙදී අපි මතක තියාගන්නට ඕන දෙයක් තමයි මූල්‍ය වෙළඳපොළ මූල්‍ය ආයතන මූල්‍ය පද්ධතියේ එදිනෙදා ගනුදෙනු සිදු වෙමින් ක්‍රියාකාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් මේ මූල්‍ය යටිතල පහසුකම් අතිශයින් වැදගත් වෙනවා කියන්නේ. එතකොට මේ යටතේ අපිට කතා කරන්න පුළුවන් ගෙවීම් හා පියවීම් පද්ධති, සුරකුම්පත් පියවීම් පද්ධති, මධ්‍ය ප්‍රතිපාර්ශව යන ආදී දේවල් ගැන. right? එතකොට මේ ගෙවීම් පද්ධති මගින් ව්‍යාපාර අනිකුත් වෙළඳපොළ සහභාගීකරුවන් මුදල් හෝමාරු කර ගැනීම, මුදල් ගෙවීම, ණය ගනුදෙනු වලට මුදල් ලබා දීම, ණය ගෙවීම මේ යනාදී දේවල් සඳහා පහසුකම් සපයන. ඒතකොට මේක තිබුණ නැත්නම් එදිනෙදා ගනුදෙනු කරගන්න බෑ. ගෙවන්න, පියවන්න හැකියාවක් නැතුව යනවා. ඒතකොට සුරකුම්පත් හා පියවීම් පද්ධතිය ගත්තොත් ඒ පද්ධතිය මගින් කොටස් ණය කර right ඒවා සඳහා ආයෝජනය කිරීමට සහ ඒ ණය කර කොටස් හුවමාරු කර ගැනීමට පහසුකම් සලස්වනවා. එතකොට මධ්‍ය ප්‍රතිපාර්ශ්ව මුල් ප්‍රතිපාර්ශ්වයන්ගේ ණය පැහැර හැරීම වලට එරෙහිව වෙළඳපොළ ක්‍රියාකාරීන් සඳහා අපවීම සහතික ලබා දීම සිදු කරනවා. එතකොට මේ යම් ආකාරයකින් දෙපාර්ශ්වයක් අතර ගනුදෙනු සිදුවීමේදී ඒ ගනුදෙනුව සිදුවන බවට තහවුරු කිරීම සහ ඒ හුවමාරුව නිසි ලෙස සිදු කිරීම මේ මධ්‍ය ප්‍රතිපාර්ශ්ව මගින් තහවුරු කිරීමක් සිදු කරනවා. එතකොට දැන් අපිට පේනවා මේ අනුව මේ මූල්‍ය පද්ධතියේ එදිනෙදා ගනුදෙනු කරගෙන යන්න මේවා ඕනේ. හරියට අපිට එදිනෙදා වැඩ කරගෙන යන්නට පාරවල් ඕනේ, වතුර ඕනේ, ජලය ඕනේ, ලයිට් ඕනේ. ඒකට අපි මොන ෆැක්ටරි හැදුවත් මොන මේ වාහන ගත්තත් මේවා ටික නැත්තම් යන්න බෑ. රයිට්? ඒකට ෆැක්ටරි දුවන්න ලයිට් ඕනේ, වතුර ඕනේ, පාරවල් ඕනේ ගමන් යන්න. රයිට්? ඉතින් මේවා තිබුණම තමයි අපිට වැඩ කරන්න පුළුවන්. තියෙන ෆැක්ටරි. ඒ වගේම මේ මූල්‍ය පද්ධතියේ අනිකුත් සියලු දේවල් වල ක්‍රියාකාරීත්වය මේ මූල්‍ය වෙළඳපොළ යටිතල පහසුකම් මත රඳා පවතිනවා. මේවා කඩාගෙන වැටෙනොත් ඒවට ක්‍රියා කරන්න බෑ. එතකොට මේක ස්ථාවරව තියාගන්න එක මූල්‍ය වෙළඳපොළේ සුමට ක්‍රියාකාරීත්වයට අතිශයින් වැදගත් වෙනවා. right. එතකොට මූල්‍ය ආරක්ෂණ ජාලය කියලා අපි හඳුනා ගන්නවා මේ මූල්‍ය පද්ධතියේ සහභාගීකරුවන්ගේ ආරක්ෂාව සඳහා ඇති ජාලය. එතකොට මේ යටතට අපිට එනවා අධීක්ෂණය, විශ්ලේෂණය, අවසාන ණය දෙන්නාගේ පහසුකම, තැන්පතු ආරක්ෂණය කියන ප්‍රධාන සංරචන. එතකොට මේ මූල්‍ය පද්ධතියේ සහභාගීකරුවන් ආරක්ෂා කිරීම සඳහා මේ විවිධ සංරචක අපිට දක්නට ලැබෙනවා. අධීක්ෂණය, විශ්ලේෂණය, අවසාන ණය දෙන්නාගේ පහසුකම, තැන්පතු ආරක්ෂණය යන ආදී වශයෙන්. දැන් මේ යටතේ අපි යම් දේවල් මේ වෙනකොට කතා කරලා තියෙනවා. මේක යටතේ අපි කතා කරන ප්‍රධාන මාතෘකාවක් එළියට ගන්නවා. ඒක තමයි ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රව්‍යශීලතා පහසුකම් වැඩසටහන. ඒතකොට 2010 දී තමයි ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මේ ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රව්‍යශීලතා පහසුකම් වැඩසටහන කියන නමින් අනිවාර්ය තැන්පතු ආරක්ෂණ පද්ධතියක් හඳුන්වා දෙන්නේ. එතකොට මේක හඳුන්වා දෙන්න ප්‍රධාන අරමුණු කීපයක් තිබුණා. පළවෙනි එක තමයි මූල්‍ය ආයතන අසාර්ථක වෙනකොට තැන්පත්කරුවන්ට වෙන හානිය අවම කිරීම සහ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීම. එතකොට අපි දැක්කා යම් අවස්ථාවල යම් මූල්‍ය ආයතන කඩාගෙන වැටෙනකොට ඒ තැන්පත්කරුවෝ විශාල වශයෙන් අගතියටපත් වෙනවා.
ඇතැන්ම අය සියදිවි හානි කරගන්නවා. මේ අනාදී වශයෙන් ඔවුන්ට ඒ තමන්ගේ රඳවාගත් මුදල් නැති වෙනකොට ජීවත් වීමට හැකියාවක් නැති වෙලා ඉතා අන්ත අසරණතාවයට පත් වෙනවා. ඉතින් මේවැනි විස්තර අහනකොට අර සාමාන්‍ය තැන්පත්කරුවොත් අතිශයින් බය වෙනවා. නේ? ඒතකොට දැන් මේ මූල්‍ය ආයතනේ කඩාවැටෙන්න වැටිලා පවුලක් 100 නසාගත්තා කියලා ආරංචි වෙනකොට මේ ඉන්න තැන්පත්කරුවන්ගේ ඇඟ වෙවුලනවා. ඒතකොට ඒගොල්ලෝ දැන් බය වෙනවා මේ මූල්‍ය පද්ධතියට එන්න. වෙනත් මූල්‍ය ආයතන අනික් එකත් කඩන් වැටෙයිද? අනෙක් ෆයිනෑන්ස් කම්පැනිත් දාලා තිනවා. දැන් මගේ සල්ලි ටික නැති වෙයිද? මේ අනාදි වශයෙන් මේගොල්ලන්ට ලොකු බයක් ඇති වෙනවා. ඒ වගේම මේ කඩාවැටීම තුළ මේ තැන්පත්කරුවන්ට ලොකු හානියක් සිද්ධ වෙනවා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුව මේ තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහන හඳුන්වා දීම මගින් උත්සාහ කරන්න හැදුවා මේ ආකාරයට මූල්‍ය ආයතනයක් අසාර්ථක වෙනකොට තැන්පත්කරුවන්ට වෙන අධික හානිය අවම කිරීමට සහ තැන්පත්කරුවන් ආරක්ෂා කිරීමට යාන්ත්‍රණයක් ඇති කරන්න. හොඳයි. එතකොට ඒක තමයි එක අරමුණක් වුණේ. දෙවෙනි අරමුණ තමයි තැන්පත්කරුවන්ගේ විශ්වාසය වැඩි කරලා මූල්‍ය ආයතනවල සහ සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ප්‍රවර්ධනය. දැන් මෙතනදී මේ විශ්වාසය ගැන කතා කරද්දී කීපයක් අපිට කියනවා. පළවෙනි එක තමයි දැන් මේ තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා වැඩසටහන් යටත් වෙන ආයතනයක් වුණාම ඔයා දන්නවා මේ ආයතනයේ මම ඩිපොසිට් එකක් දැම්මොත් මේ ආයතනය යම් කිසි වෙලාවක කඩාගෙන වැටුණොත් මගේ සමස්ත මුදල නැති වෙන්නේ නෑ මට. දැන් මේ වෙනකොට මිලියන 1.1ක් දක්වා 1.1 මිලියන් දක්වා මට වන්දියක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. එහෙනම් මට මේකේ තැන්පතු දාන්න මම බය වෙන්න ඕනේ නෑ. මොකද මේ ආයතනේ කඩාගෙන වැටුණොත් බැරි වෙලාවත් ඔන්න මට ඒ වන්දිය ලැබිලා මගේ හානිය අවම කරන්නට උත්සාහ මේ ක්‍රමය තුල හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ කොන්ෆිඩන්ස් එක තුල තැන්පත්කරුවෝ බය නැතුව ඇවිල්ලා මූල්‍ය ආයතන වලට තමන්ගේ ඩිපොසිට්ස් දාන්න. දෙවෙනි එක තමයි යම් කිසි වෙලාවක මූල්‍ය ආයතනයක් අර්බුදයට ලක් වුණා කියලා මැසේජ් එකක් ගියොත්. දැන් උදාහරණයකට අපි කතා කරපු අර ගෝල්ඩන් කී එක බින්ද වැටලා සෙලාන් බැංකුව ගැන මිනිස්සු බය වුණා වගේ යම් කිසි වෙලාවක මිනිස්සුන්ට මැසේජ් එකක් ගියොත් එහෙම මෙන්න මේ බැංකුවට ප්‍රශ්නයක්. මෙන්න මේ බැංකුවට ප්‍රශ්නයක් කියලා මැසේජ් එකක් ගියොත් තැන්පත්කරුවෝ බය වෙනවා. බය වුණාම ඔන්න ඔවුන්ට තියෙනවා මේ නිවේදනය. මොකද නිවේදනය? ඕගොල්ලෝ බය වෙන්න එපා. ඕගොල්ලෝ දැන් දුවගෙන ඇවිල්ලා ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න ගත්තොත් නිකන් තියෙන බැංකුවක් කඩාගෙන යනවා. නිකන් තියෙන ෆයිනෑන්ස් කම්පැනිත් කඩාගෙන යනවා. ඒ නිසා මේ බයලා දුවගෙන ඇවිල්ලා විත්ඩ්‍රෝ කරන්න හදන්න එපා. ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් යටතේ යම්කිසි හානියක් ආයතනයට වුණොත් ඔබට අපි හානි පූර්ණයක් සිදු කරනවා 1.1 මිලියන් වෙනකම්. දැන් එහෙම කිව්වම මේ ගාන්දුණුකරුවෝ අපි හිතමු 1 මිලියන් තියෙන කෙනෙක් වුණත් බලනවා ආයිත් බය වෙන්න දෙයක් නැහැනේ. අපි මොකටද මේ කඩාගෙන ගිහිල්ලා මේ සල්ලි ඉල්ලලා අපේ මේ ආයතනේ තවත් අමාරුයි දාන්න ඕනේ නැහැ. මොකද බැරි වෙලාවත් මේ ආයතනේ වැටුණොත් අපිට මේ වන්දි ලබා ගන්න පුළුවන්. වැටුන් නැත්තම් හොඳයි. දැන් අපි ගිහිල්ලා බලෙන් ඩිපොසිට් ඉල්ලලා කරදර කරොත් හොඳ තියෙන ආයතනෙ වුණත් වැටෙනවා. එතකොට අපිටම තමයි ඩිපොසිට් නැති වෙන්නේ. ඒ නිසා මේ වගේ අර්බුදකාරී අවස්ථාවක මහජනයාට කොන්ෆිඩන්ස් දෙන්න. එහෙම නැත්නම් අවශ්‍ය මොකද විශ්වාසය දෙන්න පුළුවන් මේ ක්‍රමය මගින් බය වෙන්න එපා. ඩිපොසිට් ඉල්ලන්න දුවන් එන්න එපා. එහෙම આવොත් තවත් ගැටලු ඇති වෙනවා. බය නැතුව ඉන්න. මේ ආයතනයට යම් කිසි ගැටලුවක් වුණොත් අපිට ඔබට මේ ක්‍රමයේ යටතේ වන්දි ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට මේ තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම ඉන්ට්‍රොඩියුස් කරලා ශ්‍රී ලංකා මහා බැංකුව උත්සාහ දරුවා මහා ජනතාව තුළ මේ මූල්‍ය පද්ධතියේ මූල්‍ය ආයතන වෙත තමන්ගේ තැන්පතු රැගෙන ඒමට ඇති විශ්වාසය ඉහළ නැංවීමට සහ ගනුදෙනුකරුවන් තුළ විශ්වාසයක් ඇති කරලා මූල්‍ය පද්ධතියේ යම්කිසි අර්බුදයක් එනකොට ඒ අදාළ ආයතනවල බිඳ වැටීම අවම කර ගැනීමට ඒ විශ්වාසය තබා ගැනීම තුළ. එතකොට මෙන්න මේක තමයි මේක ක්‍රියාත්මක කිරීමට හේතු වෙච්ච ප්‍රධාන සාධක. ඉතින් මේක ඉතාමත් වැදගත් වැඩසටහනක් ක්‍රියාත්මක කරපු මේ හරහා මේ මහජනතාව තුළ විශ්වාසය ජනිත වීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වයට විශාල ධනාත්මක කන්ට්‍රිබියුෂන් එකක් ලැබුණා මේ ක්‍රමය තුළ. එතකොට කවුද මේවට ඇතුළත් වෙන සමාජික ආයතන?
තෝට සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු ලයිසන්ස් කමර්ෂල් බැංක්ස් සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු ලයිසන්ස් ස්පෙෂලයිස් බැංක් සියලුම බලපත්‍රලාභී මුදා සමාගම් ලයිසන්ස් ෆයිනෑන්ස් කම්පැනිස්. ඉතින් මේගොල්ලෝ මේ වැඩසටහනේ සමාජිකයෝ. එතකොට මේ සමාජිකයෝ තමයි මේ රක්ෂණ ක්‍රමයට වාරික ගෙවීම සිදු කරන්නේ. එතකොට මතක තියාගන්න මේකට මේ මහ ජනතාව වාරික ගෙවන්නේ නැහැ. මේකට කවුද වාරික ගෙවන්නේ? මේ සමාජිකයෝ තමයි වාරික ගෙවන්නේ. ඒ කියන්නේ කවුද? බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු, මුදල් සමාගම් මේගොල්ලෝ තමයි වාරික ගෙවන්නේ මේ ක්‍රමයට. right? මේගොල්ලෝ වාරික ඇටියට තමන්ගේ තැන්පතු වලින් යම් කිසි කුඩා ප්‍රතිශතයක් මේ ක්‍රමයට ලබා දෙනවා. දැන් මේක ගත්තොත් එහෙම licensed banks which maintain a capital adequacy ratio of 14%. right? අවම ප්‍රාග්ධන අවස්ථාවේ මේ 14ක තත්ත්වයේ පවත්වාගෙන යන ඕ ඊට වඩා පවත්වාගෙන යන මූල්‍ය ආයතන. Ratio of 14% or above at the end of the immediately preceding financial year as per its audited accounts as acted by the director of bank supervision a premium of 0.1% per annum. කීයද මේකේ වාරිකය 0.1% per annum අවුරුද්දකට 0.1% payable quarterly. කොයි විදිහට ගෙවන්නේ හැම කාර්තුවක් අවසානයේදී payable quarterly calculated on the total amount of all eligible deposits as at end of the quarter. එතකොට යම් කිසි කාර්තුවක් අවසානයේදී මේ සඳහා සුදුසුකම් ලබන තැන්පතු වලින් 0.1% එකක් 0.1% annual percentage එකකට අනුව ඔබ ගෙවන්නට ඕනේ මේ ප්‍රීමියම් එක. right? එතකොට 0.1% per annum අවුරුද්දට 0.1යි. ඒ අනුව ඔයා quarterly ගණන් හදලා හැම කාර්තුවක් අවසානයේදීම ගෙවීම් සිදු කරමින් යන්නට ඕන. all other license bank අනිකුත් සියලුම වාණිජ බැංකු බලපත්‍රලාභී බැංකු වාණිජ බැංකු නෙමෙයි අනිකුත් සියලුම බලපත්‍රලාභී බැංකු all other license bank a premium of 0.125% per annum 0.125% per annum මේ මෙතනදී අනිකුත් කියන්නේ මොනවද? අනිකුත් කියන්නේ capital adequacy ratio එක 14%ට වඩා අඩු 14%ට වඩා අඩු වාණිජ බැංකු right වාණිජ බැංකු නෙමෙයි බලපත්‍රලාභී බැංකු හරි. ඒතකොට යම් කිසි බලපත්‍රලාභී බැංකුවක් 14%ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක capital adequacy එකක් තියෙනවා නම් ගෙවන්නේ 0.1% quarterly right. ඊළඟට අනිකුත් බැංකු බලපත්‍රලාභී බැංකු ඒ කියන්නේ 14ට වඩා අඩු අය ප්‍රීමියම් එක චුට්ටක් වැඩි. කීයද? 0.12% per annum. හැබැයි මේගොල්ලෝ ගෙවන්නේ කාර්තුමේ වශයෙන්. හරි. Payable quarterly calculated on the total eligible deposit as at end of the quarter. කාර්තුවක් අවසානයේ තියෙන සුදුසුකම් ලබන තැන්පතු වලට කාර්තුමේ වශයෙන් මේගොල්ලෝ ගෙවන්න ඕනේ. මොකද රේට් එක 0.125% per annum. right? ඊළඟට registered finance companies ලියාපදිංචි මූල්‍ය සමාගම් මේගොල්ලන්ගේ ප්‍රීමියම් එක 0.15% 0.15% ටිකක් වැඩිනේ. දර දෙකටම වඩා වැඩි. නේ? මේගොල්ලෝ ඇවිල්ලා මොනවාද? registered finance companies. right? ලියාපදිංචි මූල්‍ය ආයතන. එතකොට 0.15% per annum payable monthly. මේගොල්ලෝ quarterly නේ මේගොල්ලෝ කියන්නේ කොහොමද? මාසිකව ගෙවන්න ඕනේ. calculated on the total amount of all eligible deposits as at end of the month. මාසක් අවසානයේ තිබෙනා වූ සියලුම සුදුසුකම් ලැබුණු තම්පතු වලට මාසිකව මේගොල්ලෝ ගෙවන්න ඕනේ 0.15% per annum කියන රේෂියෝ එකට වාරික ගෙවන්න ඕනේ. right? එතකොට 14ට වඩා වැඩි capital adequacy එකක් තියෙනවා නම් 0.1% per annum payable quarterly ඊට වඩා අඩු බැංකු 0.125% per annum payable quarterly. එතකොට මේ අනිකුත් සියලුම ලියාපදිංචි මූල්‍ය සමාගම් registered finance companies 0.15% per annum payable monthly. මේක තමයි මේ mechanism. එතකොට මේ විදිහට මේගොල්ලෝ ඔක්කොමලා වාරික ගෙවනවා මේ තැන්පතු ආරක්ෂණ හා ද්‍රවශීලතා වැඩසටහන වෙත. එතකොට මේ වාරික ලබාගෙන
මේ ෆන්ඩ් එක හදා ගන්නවා. මේ ෆන්ඩ් එක හදාගෙන යම් කිසි වෙලාවක මූල්‍ය ආයතනයක් කඩාගෙන වැටුණොත් මූල්‍ය ආයතනයක් වහන්නට සිදු වුණොත් මුදල් මණ්ඩලය විසින් සමාජික ආයතනයක බලපත්‍රයක් අහෝසි කරනකොට ඒ සුදුසුකම් ලත් තැන්පත්කරුවන්ට එක ආයතනයක එක තැන්පතුකරුවෙකුට හරිද යන්නේ එක ආයතනයක එක තැන්පතුකරුවෙකුට රුපියල් මිලියන 1.1 1.1 මිලියන් උපරිමයක් දක්වා මේ ක්‍රමය යටතේ හානි පූර්ණය කිරීම සිදු කරනවා. නොන මීට කලින් ලක්ෂ 6ක් තිබ්බා. ඒක තව ලක්ෂ 5කින් වැඩි කරා. ඒ අනුව දැන් 1.1 මිලියන් දක්වා වන්දි ගෙවීමක් සිදු කරනවා මේ ක්‍රමය යටතේ. එතකොට මීට අමතරව යම්කිසි සමාජික ආයතනයක් හදිසි ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ දුන්නොත් එවැනි අවස්ථාවක මුදල් මණ්ඩලයේ නියාමනයන් සහ කොන්දේසි වලට යටත් වෙලා එම සමාජික ආයතන වලට මේ යටතේ ද්‍රවශීලතා ආධාර පහසුකම් ලබා ගැනීමට හැකියාව තියෙනවා. එතකොට ඔන්න මේක තමයි මේකේ තියෙන ප්‍රතිලාභ. රයිට්. එතකොට ඒ අනුව අපි ඔන්න මේ පාඩම ඉවර කරනවා. එතකොට ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යයන් පිළිබඳව තියෙන ටියුට් එකේ අපි කියනවා මේ යම් යම් ඉගෙනුම් ක්‍රියාකාරකම් ඔබට දීලා තියෙනවා. ශ්‍රී ලංකා මහා බැංකුවේ අරමුණු සැකවින් පහදන්න, මහා බැංකුව අනිකුත් මූල්‍ය ආයතන වලින් වෙනස් වෙන්නේ කොහොමද, මහජනයා එක්ක නොගැටුණාට කොහොමද මහජනයාට සේවය කරන්නේ, නියාමන සහ අධීක්ෂණ කාර්යභාරය කෙටියෙන් පහදන්න, මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය කියන්නේ මොකක්ද, ස්ථාවර මූල්‍ය පද්ධතියක් තියෙන්න ඕනේ ඇයි, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීමේ මහා බැංකුවේ භූමිකාව, සාර විචක්ෂණ අධීක්ෂණය සහ ශුද්‍ර විචක්ෂණ අධීක්ෂණය අතර ඇති වෙනස, ශ්‍රී ලංකා මහා බැංකුව අවසාන ණය දෙන්නා ලෙස කරන භූමිකාවේ තියෙන වැදගත්කම, ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ සහ ද්‍රවශීලතා පහසුකම් වැඩසටහනේ ඇති වැදගත්කම යනාදී වශයෙන් මේ ප්‍රශ්න කීපයක් ඔබගෙන් අහලා තියෙනවා. ඒතකොට ඔබට මේ පාඩම අධ්‍යයනය කරලා දේශනයට සවන් දීලා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. එහෙම උත්තර ලියලා ඔබට සූදානම් වෙන්න පුළුවන් මේ විභාගයට. right? ඒකට මම දැන් ඔබට මේ යම් යම් links ටිකක් තියෙනවා. මේ links ටික forward කරනවා. මේ links හරහා ගිහිල්ලා ඔබට තවදුරටත් අධ්‍යයනය කිරීමක් කරන්නට පුළුවන් අපි කතා කරපු දේවල් සම්බන්ධයෙන් මහා බැංකු වෙබ්සයිට් එක පරිශීලනය කරලා. right? දැන් මේ අමතර අධ්‍යයනය අතිශයින් වැදගත්. ඔබ මේක කරන්නට ඕනේ මහා බැංකු වෙබ්සයිට් එකට ගිහිල්ලා. මොකද ඒ තුල තමයි ඔබගේ වැඩි දැනුම තවදුරටත් වර්ධනය වීමක් සිදු වෙන්නේ. ඔන්න මගේ ලින්ක්ස් ටික ඔබට දැම්මා. හරි. right. එහෙමනම් අපිට මේ පාඩම නිමා කරන්නට පුළුවන්. right. එතකොට අපි තව පාඩමක් ෂෙයා කරලා තිබ්බා ඔයගලන්ට. දැන් මේක lesson 8 කියලා තිබ්බා lesson 7 වෙන්න ඕනේ. වෙන්නට ඕනේ. එතකොට මේක අපි ෂෙයා කරලා තිබ්බා. එතකොට මේකේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූල්‍ය අර්බුද පිළිබඳ. එතකොට අපි දැන් කතා කරා මහා බැංකු මූල්‍ය පද්ධති ස්ථායීතාවය සහ මහා බැංකුවේ භූමිකාව පිළිබඳව. එතකොට ඊළඟට අපිට කතා කරන්නට තියෙන්නේ මූල්‍ය අර්බුද පිළිබඳව. එතකොට අපි මේ මූල්‍ය අර්බුදයක් කියන්නේ මොකක්ද? ස්ථායීතාවයේ බිඳ වැටීම. එතකොට ස්ථායීතාවයේ බිඳ වැටීමක් තමයි මූල්‍ය අර්බුදයක් කියන්නේ. එතකොට මූල්‍ය අර්බුදයක් ඇති වෙනකොට මොකක්ද කරන්න පුළුවන්, මොනවාද මූල්‍ය අර්බුද? මේ ඉදිරියේ අපි මේ පාඩම සාකච්ඡා කරනවා. right? එතකොට මේක ඉන්ටර්ලින්ක් මේ පාඩම කවුගේ පාඩමත් එක්ක. එතකොට අපි මුල් කාලයේදී සර්වේ වල දැක්ක මේ පාඩමෙන් විශාල වශයෙන් questions අහලා තිබ්බා මේ මූල්‍ය අර්බුද සම්බන්ධයෙන්. නමුත් මෑත කාලීනව අපි ලොකු question එකක් දැක්කේ නැහැ. නමුත් ඕනෑම විටක ඔබගෙන් ගැටලු මේ ප්‍රශ්න කරන්නට පුළුවන්. නිසා අපි මේ පාඩම මේකත් එක්කම ඉවර කරන්නට ඕනේ. right. එහෙමනම් අපි මේ පාඩම දිහා බලමු. ප්‍රධාන මාතෘකා තුනක් කරුණු තුනක් තමයි අපි සාකච්ඡා කරන්නේ. මොකද්ද මූල්‍ය අර්බුදයක් කියන්නේ? මූල්‍ය අර්බුද වල අහිතකර ප්‍රතිඵල මොනවාද? ඊළඟට මූල්‍ය අර්බුද වැළැක්වීමට විසඳීමට ගන්නා වූ ක්‍රියාමාර්ග මොනවාද කියන එක. right. මූල්‍ය අර්බුද ගත්තම අපිට ප්‍රධාන වශයෙන් මූල්‍ය අර්බුද වර්ග 4කට බෙදා දක්වන්නට පුළුවන්. පළවෙනි එක තමයි බැංකු අර්බුද, දෙවෙනි එක විදේශ විනිමය අර්බුද, තුන්වෙනි එක මූල්‍ය වෙළඳපොළ අර්බුද,
හතරවෙනි එක ණය අර්බුද. right? එතකොට මේ ප්‍රධාන මූල්‍ය අර්බුද වර්ග හතර ඇහුවොත් මොනවාද හතර තියෙන්නේ? බැංකු අර්බුද, විදේශ විනිමය අර්බුද, මූල්‍ය වෙළඳපොළ අර්බුද, ඊළඟට ණය අර්බුද. එතකොට අපි දැන් මේ අර්බුද හතර ගැන වෙන වෙනම සාකච්ඡා කරමු. දැන් මතක තියාගන්න මෙහෙම අපි වෙන වෙනම සාකච්ඡා කරන්නේ මේවා හඳුනා ගැනීමේ ඇති පහසුව තුල. නමුත් මේ එක අර්බුදයක් තවත් අර්බුදයකට පාර කපනවා. right? ඉතින් මේවා එකිනෙකට බැඳී පවතින දේවල්. නමුත් අපි බලමු මේවා වෙන වෙනම හඳුනා ගන්නට මොකද්ද මේ කියන්නේ කියලා. right. පළවෙනි එක අපි බලමු බැංකු අර්බුද. මොකද්ද බැංකු අර්බුදයක් කියන්නේ? බැංකු අර්බුද යනු මහා බැංකු අර්බුද යනු බැංකු හෝ මූල්‍ය ආයතන පිළිබඳව ගනුදෙනුකරුවන්ගේ ඇති විශ්වාසය බිඳ වැටීම තුළ තැන්පත්කරුවන් බහුතරයක් තම තන්පතු නැවත ඉල්ලා සිටීම නිසා ඇතිවන අර්බුදයක්. එහෙනම් මොකද්ද මේක? බැංකුවක් මූල්‍ය ආයතනයක් ගැන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ වැටිලා මිනිස්සු බය වෙලා තමන්ගේ තැන්පතු ඉල්ලගෙන එනවා විශාල ගනුදෙනුකරුවන් ප්‍රමාණයක්. එහෙම ඉල්ලගෙන ඇවිල්ලා තැන්පතු ඉල්ලනකොට ඒ බැංකු වලට ඒක දී ගන්න බෑ. මොකද ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලෝගේ සියලුම ප්‍රෙඩික්ෂන් එතනදී බිඳ වැටෙන නිසා. ඔන්න එතනදී ඔව් සර් අපිට මේ ඔය ටියුට් එක ලැබිලා නැහැ. Google Classroom එකේ අපිට එවලා නැහැ. මේක මේ 7 යටතේ lesson 7 යටතේ ඔයගොල්ලෝ අප්ලෝඩ් කළා නැද්ද? සර් අපිට week 6 කියන නෝට් එකට එනකම් විතරයි මේ වෙනකොට Google Classroom එකේ දීලා තියෙන්නේ. ඔව් එතකොට week 7 කියලා එකක් නැහැ. නෑ සර්. week 6 එකේ මේක නැද්ද? නෑ සර් එකයි එතන අපි කලින් සාකච්ඡා කරපු මේ ටියුට් එක විතරයි ඒකේ දීලා තියෙන්නේ week 6 එක යටතේ. හරි. right මෙහෙම කරමු. දැන් මට හිතෙන්නේ මේ මම මේක කලින් එව්වා. නමුත් අප්ලෝඩ් වෙලා නැති ප්‍රශ්නයක් තමයි මට පේන්නේ. මම ඒක ඕගලන්ට මේ හරි ගස්සන්නම් අද හවස වෙනකොට අපි දැනට මේක කරගෙන යමු. මේක අප්ලෝඩ් කරන එක මම කියන්නම් හවසම කරන්න කියලා. ඔයාලට ෂුවර්නේ හයෙත් නැයි කියලා නේද? හරි. හරි බය වෙන්න එපා. මේක අපි අනිවාර්යයෙන්ම අප්ලෝඩ් කරන්න කියලා කියමු අද හවසට. හරි. right දැනට එතකොට ඔයගොල්ලෝ මේකට කන්සන්ට්‍රේට් කරලා මේක අහගෙන ඉන්න. ඊට පස්සේ අපි ටියුට් එක අප්ලෝඩ් කරවමු කොහොම හරි අද හවස වෙනකොට. හරි. right බැංකු අර්බුද කියලා කියන්නේ බැංකු දැන් අපි ආපහු නෝට් එකට ගියොත් එහෙම අපි හිටියේ බැංකු අර්බුද වලනේ. ඒකට බැංකු අර්බුද කියලා අපි දැන් කතා කරේ මේ ආකාරයට බැංකු හා මූල්‍ය ආයතන පිළිබඳව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය බිඳ වැටිලා ඔක්කොමලා ඇවිල්ලා තැන්පතු ඉල්ලා හිටීම නිසා ඇතිවන අර්බුදයක්. right දැන් මේ අර්බුදය ගත්තම ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මේ බැංකු වලට වෙලාවට ගෙවා ගන්නට නොහැකි වෙනකොට අන්න එතනදී අපි කියනවා ඔන්න ද්‍රවශීලතා අර්බුදයක්. ඒතකොට මේක ඇති වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. දැන් බැංකු තමන්ගේ assets and liabilities හරියට මැනේජ් කරේ නැත්තම් තමන්ගේ ද්‍රවශීලතා වත්කම් නිසි ප්‍රතිශතය තියාගත්තේ නැත්තම් ඉතා ඉහළ අක්‍රිය ණය ප්‍රතිශතයක් තියාගෙන බැංකුවට අවශ්‍ය මුදල් වෙලාවට ලැබුණ නැත්තම් මේ අනාදී වශයෙන් විවිධ ක්‍රම නිසා බැංකුවට එන්න පුළුවන් තත්ත්වයක් මිනිස්සු ඇවිල්ලා ඩිපොසිට් ඉල්ලපුවම ආපහු ගෙවා ගන්නට බැරි වෙනවා. දැන් එහෙම වුණොත් අපි කියන ඔන්න බැංකුවට තමන්ගේ වගකීම් පියව ගන්න බෑ. ඩිපොසිට් ඉල්ලපුවම ගෙවා ගන්න බෑ. ඔන්න ද්‍රවශීලතා අර්බුදයක්. ඊළඟ එක තමයි වෙන්න පුළුවන් බැංකු වලට බාහිර පාර්ශ්ව වලට තියෙන බැඳීම් නිසි පරිදි ගෙවා ගන්න බෑ. ඒ කියන්නේ උදාහරණයක් ඇටියට ඔවුන්ට මේ යම් කිසි කොන්ට්‍රැක්ටර්ස්ලාට ගෙවන්න තියෙනවා නම් බිල්ඩින් එකක් හදපු ඔන්න ගෙවා ගන්න බෑ. ඊළඟට ඔවුන්ගේ යම් කිසි ඔවුන් ණයක් අරගෙන තියෙනවා නම් ඒ ණය ගෙවා ගන්නට බෑ. right ඒකට වෙලාවට ඔවුන්ගේ වගකීම් පියවා ගත නොහැකි වීම. ඒකටත් එතනදිත් ඔන්න අපි කියනවා මේගොල්ලන්ට ඔන්න තමන්ගේ වගකීම් පියව ගන්න බෑ ද්‍රවශීලතා අර්බුදයක්. ඊළඟට ගනුදෙනුකරුවන්ට ලබා දී ඇති ණය මුදල් නිසි ලෙස ආපසු අය කරගත නොහැකි වීම හෝ වෙනත් ඍණාත්මක වෙළඳපොළ ක්‍රියාකාරීත්වයක් අවදානමක් තුල බැංකුවේ එදිනෙදා ක්‍රියාකාරීත්වයේ ගනුදෙනු කටයුතු අඛණ්ඩව සාර්ථකව පවත්වාගෙන යාමට නොහැකි වේ. එතකොට මෙවැනි අවස්ථාවක අපිට වෙන්නේ
හුඟක් වෙලාවට අධික අක්‍රීය ණය ප්‍රතිශතයක් එහෙම නැත්නම් වෙළඳපොලේ ඇතිවන ද්‍රවශීලතා හිඟයක් එහෙම නැත්නම් අතිවිශාල අවදානමක් මේ හේතු විවිධ හේතු නිසා මේ එදිනෙදා ගනුදෙනු වගකීම් පියවා ගැනීමට මුදල් නැතුව යනවා. ඒකට මෙවැනි අවස්ථාවක කියන ඔන්න බැංකුව ද්‍රවශීලතා ගැටලුවකට ලක් වෙලා ඉන්නවා කියලා. මේ අවස්ථාවවලදී Taman ණය අනුමත කරලා තියෙනවා ඒවා ඉල්ලපුවම දෙන්න විදියක් නැහැ. ඔන්න ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න එනවා ඉල්ලපුවම දෙන්න විදියක් නැහැ. කියනවා හෙට එන්න සර් අනිද්දාට එන්න අපි හදලා තියන්නම් සල්ලි ටික. මේ විදිහට කියන්න වෙනවා. ඊළඟට තමන්ගේ ලයිට් බිල් වතුර බිල් කන්ට්‍රැක්ටර්ස්ලට සේවකයන්ට ගෙවා ගන්නට හැකියාවක් නැතුව යනවා. මේ ආදී වශයෙන් යම්කිසි වෙලාවක බැංකුව තමන්ගේ ණය දීම තැන්පතු ගැනීම ඒ වගේම assets liabilities හරියට manage නොකර හෝ එහෙමත් නැත්නම් හදිසි කම්පනයක් නිසා යන්න පුළුවන් තමන්ගේ වගකීම් පියව ගන්න තරම් මුදල් නැති තත්ත්වයකට. මේක తాවකාලික වෙන්න පුළුවන්. මොකද මේක වෙන්නේ ගක් වෙලාවට ඩිපොසිට්ස් ණය දීලා තියෙන්නේ long term ණය දීලා තියෙන්නේ. එතකොට එකපාරට මේ සල්ලි හොයාගන්න බැරි වෙන්න පුළුවන් යම් කිසි හේතු මත. එතකොට తాවකාලිකව මේගොල්ලෝ යනවා මේ ද්‍රවශීලතා අර්බුද වලට. එහෙම අර්බුද වලට ගිය ගමන් මේ මිනිස්සු බය වෙනවා. දැන් මේ බැංකුවල සල්ලි තියනවා කියන්නේ ලොකු ඉලූෂන් එකක් නේ. දැන් අපි ගිහලා කියනවා අපි බැංකුවේ සල්ලි දැම්මයි කියලා. දැන් අපි කියනවා මම රුපියල් 5000ක් බැංකුවේ දැම්මා. දැන් මම කියනවා කෝ බැංකුවට දාව 5000. මම දැම්මනේ. කොහෙද තියෙන්නේ? පෙන්වන්න බෑනේ. නමුත් අපි හැමෝම හිතන් ඉන්නවා අපි දාපු සල්ලි බැංකුවේ ඇති කියලා. මොකද බැංකුව ඒවා ඔක්කොම පෙට්ටගමකට දාලා අරන් තියලා තියෙන්නේ. එහෙම එකක් නැහැ. අපිට තියෙන්නේ බුක් එන්ට්‍රි එකක්. රයිට් අපි බලාගෙන කියනවා අස්පෘශ්‍ය වත්කමක්. රයිට් අපි කියනවා රයිට් අපිට තියෙනවා බැංකුවේ සල්ලි. ඉල්ලුවම දෙයි. රයිට් මූල්‍ය වත්කමක් නේ. අස්පෘශ්‍යයි contractual obligation එකක්. මේක ඉල්ලුවම දෙයි. කියලා අපි හිතන් ඉන්නවා. ඒක illusion එකක්. හරි. ඒ illusion එකේ අපි ජීවත් වෙනවා. හරි ඒ සිහිනේ අපි ජීවත් වෙනවා. ඒ illusion එක කඩන්න හොඳ නැහැ. ඒතකොට දැන් යම් කිසි වෙලාවක කිව්වොත් එහෙම කෙනෙක් ඇවිල්ලා මාර වැඩේ මම හිතන් හිටියා බැංකුවේ සල්ලි තිබ්බම ඉල්ලපොම දෙයි කියලා. දැන් බැංකුව කියනවානේ දෙන්න සල්ලි නැහැ පස්සේ එන්න කියලා. කිව්වොත් එහෙම මොකද වෙන්නේ? මොන්න මිනිස්සු කියන එහෙම කොහොමද පස්සේ එන්න කියන්නේ? අපේ සල්ලි තියෙන්න එපා. ඒක තමයි මාර වැඩේ පස්සේ එන්න කිව්වා. මොන්න දැන් ඔන්න යනවා මේ බැංකුවට ගියාම මේගොල්ලෝ සල්ලි දෙන්නේ නැහැ පස්සේ එන්න කියලා. මොන්න මෙන්න මේක මිනිස්සු බය වෙනවා. මිනිස්සු බයලා දුවගෙන එනවා. ඇවිල්ලා කියනවා මගේ සල්ලි ටික දෙන්න. මගේ සල්ලි ටික දෙන්න. මෙහෙම දෙතුන් දෙනෙක් එනවා. තව දෙතුන් දෙනෙක් එනකොට දැන් කොහොමද දවසේ දාන තියෙද? කියනවා ඒගොල්ලන්ට කියනවා පස්සේ එන්න. ඒතකොට ඔන්න තව කට කතා කරනවා. මෙයා මටත් කිව්වනේ කියනවා. මෙහෙම ගියාම මිනිස්සුන්ට මොකක්ද යන මැසේජ් එක? මිනිස්සුන්ට මැසේජ් එකක් යනවා. මෙන්න මේ බැංකුවේ දැන් තැන්පතු ඉල්ලපුවාම ඒගොල්ලන්ට දෙන්න සල්ලි නැහැ පස්සේ එන්න කියනවා. මාර වැඩේ අපේ තැන්පතු නැති වෙන්න පුළුවන්. කියපු ගමන් මිනිස්සු ටික පැනික් වෙනවා. මිනිස්සු ටික බය වෙනවා. නා වුණත් මේ සල්ලිනේ. මේ සල්ලි අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි. මිනිස්සු බය වෙනවා. එතකොට ඕකට ඔපිනියන් ලීඩර්ස් ලා කියන ඕක තමයි බලාගෙන සල්ලි නැති වුණොත් මාර වැඩේ. ඒක පරණ දේවල් මතක් වෙනවා. මම මතක් කළා මොකද වෙන්නේ මිනිස්සු බැංකුවට දුවනවා. තමන්ගේ ඩිපොසිට් විත්ඩ්‍රෝ කරන්න. බය වෙච්ච පාර. මේකට අපි කියනවා බැංකු චකිත කියලා. පැනික් කියලා. හරි. ඒකට බැංකුව වෙත මිනිස්සු වේගයෙන් දුව යමින් ඒ අදාළ මුදල් සියල්ල තමන්ගේ ඉල්ලා සිටීම අපි හඳුන්වනවා මොකද්ද බැංකු චකිත කියලා. ඒකට උදාහරණයක් ඇරෙන්න අපිට හඳුර ගන්න පුළුවන් 2007 2008 කාලේ යුරෝපයේ ඇමරිකාවේ ඇති වෙච්ච බැංකු අර්බුද. 1987 90 2008 2009 කාලෙදී මේ විදිහට අපිට මේ බැංකු අර්බුද ඇති වෙන්නට ගිය ආකාරය දක්නට ලැබිලා තියෙනවා. ඒකට අපි දැක්ක ප්‍රමුඛ බැංකුවේ කඩාවැටීම වැටීම ඊළඟට අපි කතා කරා සෙලාන් බැංකුවට ඇති වූ තර්ජනය රයිට්. ඒකට කාලයකට පෙර සම්පත් බැංකුවට මුල් කාලේදී වෙන තර්ජනයක් ඇති වුණා. මේ ආකාරයට මේ කටකතා පැතිරීම තුළ මිනිස්සු බය වුණාම මේ වගේ තර්ජන ඇති වෙන්නට පුළුවන්. ඒතර මේ බැංකු චකිත කියන්නේ මේ මිනිස්සු බය වෙලා බැංකුවට දුවගෙන යනවා තමන්ගේ ඩිපොසිට් ඉල්ලන්න. දැන් මේ බැංකු චකිතය කියන එක මොකක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මෙහෙම. මහජන විශ්වාසය බිඳ වැටීම තුළ ගනුදෙනුකරුවන් සියල්ල එකවර තම මුදල් ඉල්ලා සිටීම සහ ඒ ප්‍රායෝගිකව ඉටු කිරීමට නොහැකි වීම තුළ ගනුදෙනුකරුවන් තුළ ඇතිවන අසහනය. ඒතර ඔක්කොමලා දුවන් ඇවිල්ලා සල්ලි ඉල්ලනවා
බැංකුවට ප්‍රැක්ටිකලි එක කරන්න බෑ. ඇයි කරන්න බැරි? බැංකුව කෙටිකාලීන වගකීම් අරගෙන දිගු කාලීන වත්කම් හදලා තියෙනවා. ඒ කියන්නේ කෙටි කාලීන ඩිපොසිට් අරන් දිගු කාලීන ණය දීලා තියෙනවා. බැංකුවට මේක කරන්න බෑ. ඒතකොට මේක බැරි වෙනකොට ඔන්න ගණන්දුරු කරුවෝ තුල අසහනයක් ඇති වෙනවා. මගේ සල්ලි නැති වෙයි කියලා බයක් ඇති වෙනවා. ඒතකොට ඒ තුල ඔන්න ගැටලුව උග්‍ර වෙනවා. ඒතකොට ගණන්දුරු කරුවෝ විවිධ දේවල් වලට යනවා. ඒ බැංකු පරීක්ෂයට ඇවිල්ලා කඩා බිඳ දාන්න ගැටලු වලට යනවා. එතකොට මේ බැංකුව වෙත දිව යාම බොහෝ වෙලාවට දක්වන්න ලැබෙන අපිට ෆිසිකලිව නේ. ඒතර මුදල් ඉල්ලලා බැංකුව වෙත ගාන්දුරුකරුවෝ දුවනවා නේ. ඒතර බැංකුව පරීක්ෂයට එක්රොක් වෙලා පෝලිං ගහලා කෑක් ගහගෙන මිනිස්සු සල්ලි ඉල්ලනවා. දැන් මේවා අපිට දක්වන්න ලැබිලා තියෙනවා අතීතයේ. ඒතර මේ බැංකුව වෙත ෆිසිකලි දුවනවා. දැන් මේක තව ටිකක් වෙනස් වෙනවා මේ ඩිජිටල් ක්‍රමයක් එක්ක. දැන් තියෙනවා බැංකුව වෙතට ඉලෙක්ට්‍රොනිකලි දිව යාම. ඉස්සර නම් කොහොමද ඉතින් පයින් දුවන්න ඕනේ. දැන් එහෙම නෙමෙයි ඉලෙක්ට්‍රොනිකලි දිව යනවා. කොහොමද ඉලෙක්ට්‍රොනික දිව යන්නේ? දැන් ඔබට ආරංචි එනවා අදාළ බැංකුවේ ඩිපොසිට් ලුවම දෙන්නේ මාර වැඩේ කියලා. හරි. ඔබ මොකද කරන්නේ? ටක් ගාලා අන්තර්ජාල ගිණුමට යනවා. රයිට්. සමන්ගේ මේ ඉන්ටර්නෙට් බැංකින් වලට යනවා. අන්තර්ජාලයට ගිහිල්ලා තමන්ගේ ගිණුමේ තියෙන මුදල් වෙනත් බැංකුවකට මාරු කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් මොකද වෙන්නේ? මේ ගණදුනුකරුවෝ විශාල ප්‍රමාණයක් බැංකුවේ තොරතුරු තාක්ෂණ ජාලයට ලොග් වෙනවා. මේ තමන්ගේ ගිණුම් වල තියෙන මුදල් මාරු කරන්න. මේ තුල බැංකුවේ තොරතුරු තාක්ෂණ ජාලයට හිතා ගන්න බැරි ලොකු පීඩනයක් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. ලොකු ප්‍රෙෂර් එකක් නේ කන්ජෙෂන් එකක් ඇති වෙනවා. මේ ප්‍රෙෂර් එක තුල බැංකුවේ තොරතුරු තාක්ෂණ ජාලය බිඳ වැටෙන්නට පුළුවන්. IT සිස්ටම් එකේ ලොකු ප්‍රශ්නයක් ඇතිලා ස්ටක් වෙන්න පුළුවන්. දැන් මෙහෙම ස්ටක් වුණා මිනිස්සු තවත් බය වෙනවා. ඔන්න දැන් මාර වැඩි. ඔන්න ඉන්ටර්නෙට් බැංකින් ස්ටක් වුණා. ඇත්තටම මාර ප්‍රශ්නයක් තමයි කියලා. ඔන්න බැංකුවට ආයි පරිශ්‍රය වෙත දුව යනවා. දුව ගිහලා කොහොම හරි මිනිස්සු පෝලිං එකේ ඉඳගෙන උඩින් පැනලා වාගේ සල්ලි ටික ඉල්ල ගන්න උත්සාහ කරනවා. ඉතින් මේක තමයි බැංකු චකිතයක ලක්ෂණ. බැංකු චකිතවල ලක්ෂණ. එතකොට මේ බැංකු චකිත ඇතිවීම වැළැක්වීමට අපිට වැදගත් වෙන විශාල ලෙස උපකාරී වෙන එක තමයි අපි ටිකට ඉස්සෙල්ලා කතා කරේ. මොනවාද? ශ්‍රී ලංකා තැන්පතු ආරක්ෂණ දවසිලතා වැඩසටහන. එතකොට ඒ වගේ වැඩසටහන් තියෙද්දි ඒකෙන් ඇති වෙන කොන්ෆිඩන්ස් එක තුළ මෙවැනි චකිත ඇතිවීම අපිට වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා. එමනම් අපි අද දවස තුළ ඉගෙන ගත්ත බැංකු චකිත කියන්නේ මොකක්ද කියන එක. ඊළඟට අපිට තියෙනවා විදේශ විනිමය අර්බුද. රයිට්. ටික වෙලාවක් තියෙන අපිට ඒකත් කරන්න පුළුවන් වෙයි. එතකොට මොකද්ද විදේශ විනිමය අර්බුදයක් කියන්නේ? රයිට්. දැන් මේක මෙහෙම දෙයක්. මතක තියාගන්න මේ වචන හරි වැදගත්. මේවා ඔබ මේ වචන හරියට මතක තියාගන්නට ඕනේ. මේ කියන කෙටි කාලයක් තුල. කෙටි කාලයක් තුල. ඒකෝර මේක අනිවාර්යයෙන්ම දැන් මොකද්ද? මේක මේ දීර්ඝ කාලයක් තිස්සේ පොඩ වෙන එකක් වෙන්න බෑ. හරි මේක වෙන්න ඕනේ මොකද්ද? කෙටි කාලයක් තුල. කෙටි කාලයක් තුල තමයි වෙන්නේ. අධික විදේශ විනිමය ප්‍රමාණය. අධික විදේශ විනිමය ප්‍රමාණය. කියන්නේ විශාල වශයෙන් ෆොරින් කරන්සිස් විදේශ විනිමය රටින් ඉවත් වී යාම තුල විදේශ විනිමය අර්බුද ඇති. එතකොට ඉතා කෙටි කාලයක් තුල විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් ඉවත් වෙලා යනවා. මේ තුල විදේශ විනිමය අර්බුදයක් ඇති වෙනවා. ඒ විදේශ විනිමය අර්බුදයේදී අපිට දක්වන්න ලැබෙනවා අපේ එක්ස්චේන්ජ් රේට් එක අපිට හිතා ගන්න බැරි ප්‍රමාණයකින් ඉහළ යනවා. එතකොට අපේ රුපියලේ අගය පහළ ගිහිල්ලා විදේශ මුදල් වල අගය ඉහළ යාම සිදු වෙනවා. රයිට්. එතකොට යම් කිසි වෙලාවක රටේ මූල්‍ය පද්ධතිය පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටීම, මූල්‍ය වෙළඳපොළවල් පිළිබඳව ඇති විශ්වාසය බිඳ වැටීම, ඒ වගේම රටේ ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම තුර විදේශ ආයෝජකයෝ තමන්ගේ ප්‍රාග්ධනය ආයෝජන කෙටි කාලයකදී ඉවත් කර ගැනීමට උත්සාහ කිරීම තුළ මේක ඇති වෙන්නට පුළුවන්. රයිට්. උදාහරණයක් ලෙස රටේ ඔන්න අර්බුදයක් තියෙනවා කියලා කිව්වම යම් රේටින් ඒජන්සීස් වලින් රට ඩවුන්ග්‍රේඩ් කරපුවාම විදේශ ආයෝජකයෝ බය වෙලා ටක් ගාලා කොටස් වෙළඳපොලේ තියෙන කොටස් කීයට හරි විකුණලා තමන්ගේ සල්ලි ටික එළියට අරන් යන්න හදනවා. තමන් ගාව තියෙන ණයකර මේ වෙලාවට ගෙවන්න නැති වෙයි කියලා බය වෙලා කීයට හරි විකුණන්න හදනවා. එතකොට පහුගිය කාලේ අපි දැක්ක සමහර බැඳුම් කර 50%ක් අඩුවෙන් 25%ක් අඩුවෙන් මේගොල්ලෝ විකුණනවා. ඇයි මේගොල්ලෝ බයයි අදාළ දවසේ ගෙවා ගන්න බැරි වෙයි කියලා.
එතකොට අදාළ දවසේ ගෙවීම් කරපුවා මේ අර බය වෙච්ච අයට සෑහෙන පාඩුවක් right ඒ නිසා හැබැයි මේගොල්ලෝ බයයි දැන් තියාගෙන ඉන්නවට වඩා හොඳයි කීයට හරි විකුණනවා කියලා මේගොල්ලෝ විකුණනවා මේ විදිහට මේ විදේශ ආයෝජකයෝ බය වෙලා විදේශ ප්‍රාග්ධනය එන එක නවතිලා එහෙම නැත්නම් තියෙන ප්‍රාග්ධනයක් එළියට ඇද ගන්න උත්සාහ කරනකොට මේ වගේ විදේශ විනිමය අර්බුද ඇති වෙන්නට පුළුවන් right එතකොට මේ විදේශ විනිමය අර්බුදයකද ලක්ෂණය තමයි විදේශ මුදල් වලට අධික ඉල්ලුමක් ඇති වෙනවා මොකද මේ හැමෝම බලනවා විදේශ විනිමය පුළුවන් තරම් එළියට ගන්න විදේශ විනිමය ඇතුළට එන එක නවතිනවා right ඊළඟට ඉන්න මිනිස්සුත් බලනවා පුළුවන් නම් තමන්ගේ ලෝකල් කරන්සිස් විදේශ මුදලට මාරු කරගන්න. ඉතින් මේ තුල විදේශ විනිමය සඳහා විශාල ඉල්ලුමක් ඇති වෙනවා. සැපයුම අඩුවීමක් සිදු වෙනවා. ඒ තුල ද්‍රවශීලතා හිඟයක් ඇති වෙනවා. ඉල්ලුම වැඩි, සැපයුම අඩුයි, ඔන්න හිඟයක් ඇති වෙනවා. මේ හිඟය නිසා මොකද වෙන්නේ? අර විදේශ විනිමය සඳහා තියෙන මිල ඉහළ යනවා. මිල තමයි දේශීය මුදල් කොච්චරක් ගෙවන්න ඕනද කියන එක. ඒතකොට ඩොලර් එකක් ගන්න ඉස්සෙල්ලා රුපියල් 100ක් ගෙවුවා නම් දැන් 200ක් ගෙවන්න වෙලා තියෙනවා. right? ඒතකොට 200ට හිඟයක් තියෙනවා නම් තව ඉල්ලනවා කට්ටිය. right? මට 200 ගන්න මට 210ට දෙන්න. මට 215ට දෙන්න. මට 220ට දෙන්න. කීයට හරි ගන්න හදන විදේශ විනිමය. මෙහෙම වුණාම මේ සැපයුම අඩු වෙලා අධික ඉල්ලුමක් ඇති වෙනකොට මොකද වෙන්නේ? විනිමය අනුපාතය අධික ලෙස ඉහළ යනවා. මෙහෙම අධික ලෙස ඉහළ ගියොත් එහෙම ඔන්න අපි කියනවා ඔන්න විනිමය අර්බුදයකට අපි ගමන් කරනවා. මේකේ තියෙන හුඟා ඉෆෙක්ට්ස් අපිට ඒක පස්සේ කතා කරන්නට පුළුවන්. ඒකට විදේශ විනිමය වෙළඳපොලේ මේ විදියට අධික ඉල්ලුමක් ඇති වෙනකොට ඒ ඉල්ලුම සමනය කරන්න මහ බැංකුව තමන්ගේ විදේශ සංචිත භාවිතා කරනවා. ඒතර මහ බැංකුව අපි කතා කරා අපේ ලංකාවේ තියෙනවා සාමාන්‍යයෙන් පාවෙන විදේශ අනුපාත ප්‍රතිපත්තියක්. එහෙම පාවෙන විදේශ අනුපාත ප්‍රතිපත්තියක් තිබුණත් විදේශ විනිමය අනුපාතය යම්කිසි බෑන්ඩ් එකකින් එහාට යනකොට මහ බැංකුව ඒ සඳහා මැදිහත් වෙනවා. ඒ තුල ඇතිවිය හැකි ආර්ථික ගැටලු සමනය කරන්න. right? එතකොට මහ බැංකුව මොකද කරන්නේ? තමන්ගේ විදේශ සංචිත යොදාගෙන ඒ මුදල් වෙළඳපොළට සපයලා ඒ අධික ඉල්ලුම සමනය කිරීමට කටයුතු කරනවා. හැබැයි මෙහෙම සමනය කරන්න විදේශ සංචිත යොදා ගනිද්දී වෙන අවදානම තමයි රටේ විදේශ සංචිතය අඩු වෙන්නට පටන් ගන්න. ඉතින් ඒක නිසා ඒක දිගින් දිගටම කරන්නට බෑ. දිගින් දිගටම කරන්න ගියොත් රිසර්ව්ස් හුඟක් අඩු වෙනවා. ඒ නිසා මේක ඊටාම අවදානම්කාරී දෙයක්. හොඳින් කළමනාකරණය කළ යුතුයි. ඒත් 1994-95 කාලේ මෙක්සිකෝවේ ඇති වූ අර්බුදය 1997-98 නැගෙනහිර ආසියානු කලාපයේ ඇති වූ අර්බුදය වගේ අර්බුද අපිට මේ විදේශ විනිමය අර්බුද වලට උදාහරණ ලෙස හඳුන්වන්නට පුළුවන්. ඒතකොට විදේශ විනිමය අර්බුදයකදී ආර්ථිකයට විවිධ බලපෑම් ඇති වෙනවා. දේශීය මුදල අප්‍රමාණය වීම තුළ, විනිමය අනුපාතය ඉහළ යාම තුළ, විදේශ ප්‍රාග්ධනය රටින් ගලා යාම ඉවතට, ආයෝජකයන් අධෛර්යමත් වීම, රටේ විදේශ සංචිත බිඳ වැටීම, ජනතාවගේ ජීවන තත්ත්වයේ බිඳ වැටීම, ආනයන අපනයන වෙළඳාමට අහිතකර ලෙස බලපෑම්. මේවා අපි එන සතියේ සාකච්ඡා කරමු. එතකොට අපි අර්බුද වර්ග දෙකක් පිළිබඳව මූලික අවබෝධය ලබා ගත්ත අද දවසේ අපි ඉදිරි සතියේදී මේක අපි ඉවර කරන්නට බලාපොරොත්තු වෙනවා. right එහෙමනම් බය වෙන්න එපා. මේකේ නෝට් එක අපි අප්ලෝඩ් කරන්න වැඩ කටයුතු කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ඔබට අහන්න පුළුවන්. නැත්නම් අපිට ක්ලෝස් කරන්න පුළුවන්. වෙලාව පොඩ්ඩක් ගිහිල්ලා තියෙනවා. විනාඩි දෙකක් අපි වැඩිපුර අරන් තියෙනවා. එක්සෑම් දීලා කොච්චර කාලෙකින්ද රිසල්ට්ස් එන්නේ? ඉතින් කාලයක් යන්නේ නැහැ. මම හිතන්නේ මාසෙකින් වගේ එනවා. හරියටම නම් මට කියන්න විදියක් නැහැ. මේ තත්ත්වය අනුව තමයි බලන්නේ. Thank you Asita. right එහෙමනම් මම exit වෙනවා. thank you very much.